හොඳයි පුතේ. අද අපි සාකච්ඡා කරන්න යන්නේ දැන් ස්කෝලම අපි අවසන් කරලා තියෙන්නේ ඇත්තටම. දැන් අපිට තියෙන්නේ මේකේ ප්‍රශ්න විවරණය කරන්න. අතරම ප්‍රශ්න මම MCQ papers ලොකු MCQ ප්‍රමාණයක් තියෙන MCQ 100 ගණක් තියෙන පේපර් එකක් කියවලා තියෙනවා. ඊට අමතරව ස්ට්‍රක්චර්ඩ් essays තියෙනවා. ඒකෙ පිටිපස්සේ අපි ඒවත් ඉස්සරහට ඩිස්කස් කරගෙන යමු. අද ටිකක් වැදගත් ෂෝට් නෝට් එකක් අපි සාකච්ඡා කරගෙන යමු. ඔයගේ විභාග ප්‍රශ්න පත්‍රයේ හැමදාම වගේ අකාබනික රසායන ප්‍රශ්න යහන ඔබේගෝනී ලෝහ සම්බන්ධ සිද්ධාන්ත කරුණු ටිකක් අද අපි මේකේ කවර් කරගන්න බලමු. right? ලියන පොතේ මුලින්ම මාතෘකාව ස්කෝලෙන් පස්සේ තමයි මේක අවසන් කොටසට සම්බන්ධ කරන්න කෙලින්ම. right? මෙහෙම ලියන්න ඔබේගෝනී ලෝහ කියලා. right? ඔබේගෝනී ලෝහ amphoteric elements කියලා අපි සාමාන්‍යයෙන් කියනවා මේකට ඔබේගෝනී ලෝහ වලට. පොතේ මතක තියාගන්න ඔබේගුණී ලෝහයක් කියලා කියන්නේ අම්ලත් එක්ක වගේම බෂ්මත් එක්ක ප්‍රතික්‍රියා කරන අය. අම්ලත් එක්ක වගේම බෂ්මත් එක්ක ප්‍රතික්‍රියා කරන අයට කියනවා අපි ඔබේගුණී ලෝහ කියලා. ඒතර පොතේ ඔය ඔබේගුණී ලෝහ කියන කාණ්ඩය ගත්තම අම්ලත් එක්කත් හයිඩ්‍රජන් පිට කරනවා බෂ්මත් එක්කත් හයිඩ්‍රජන් පිට කරනවා. ඒතර අම්ලත් එක්ක බෂ්මත් එක්ක හැමෝම ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට ගන්නකො දැන් පළවෙනි කාණ්ඩේ ඉන්නේ බාෂ්මික ලෝහ. ඒතර සෝඩියම් right? तर सोडियम प्रतिक्रिया කරන්නේ බෂ්මත් එක්ක එයා බාෂ්මික ලෝහනේ. එයා ප්‍රතික්‍රියා කරන්නේ අම්ලත් එක්ක විතරයි. හැබැයි දෙවෙනි කාණ්ඩේ බෙරිලියම් ගන්න. බෙරිලියම් පොතේ ආම්ලික ගුණ තියෙනවා බාෂ්මික ගුණ තියෙනවා. ඒතර එයා අම්ලත් එක්කත් ප්‍රතික්‍රියා කරනවා බෂ්මත් එක්කත් ප්‍රතික්‍රියා කරනවා. ඒ කියන්නේ ගුණ දෙකම තියෙනවා. එහෙමයි ඊටම දුර්ලභයි. ආවර්තිතා වගුවේ. විශේෂයෙන් පොතේ මතක තියාගන්න. ආවර්තා වගුවේ අම්ලත් එක්ක වගේම බෂ්මත් එක්කත් ප්‍රතික්‍රියා කරන ඔබේගුණී ලෝහ සම්පූර්ණ වශයෙන් ලෝහයත් ඔබේගුණී ඒ කියන්නේ ලෝහයත් අම්ලත් එක්කයි බෂ්මත් එක්කත් ප්‍රතික්‍රියා කරනවා ඔක්සයිඩය ලෝහ ඔක්සයිඩයත් අම්ලත් එක්කත් බෂ්මත් එක්කත් ප්‍රතික්‍රියා කරනවා ලෝහ හයිඩ්‍රොක්සයිඩය අම්ලත් එක්කත් බෂ්මත් එක්කත් ප්‍රතික්‍රියා කරනවා ටෝටල් පැකේජ් එකම ගත්තම ඔබේගුණී ලෝහය ගත්තත් ඔබේගුණී ඔක්සයිඩය ගත්තත් ඔබේගුණී හයිඩ්‍රොක්සයිඩය ගත්තත් ඔබේගුණී එහෙම කට්ටිය පස් දෙනෙක් ඉන්නවා ඉතාලම සරලයි මම මේක ස්කෝර් වලට සම්බන්ධ කරන්නේ නැහැ මම මේ මුළු ආවර්තා වගුවටම මේ කතන්දරේ කියනවා ආයෙ අහන්නකො සමහර ලෝහ මූලද්‍රව්‍ය ඉන්නවා ඒගොල්ලෝ අම්ලත් එක්කත් ප්‍රතික්‍රියා කරනවා බෂ්මත් එක්කත් ප්‍රතික්‍රියා කරනවා ඒ කියන්නේ ඔබේගුණී හරිනේ අම්ලත් එක්කත් ප්‍රතික්‍රියා කරලා බෂ්මත් එක්කත් ප්‍රතික්‍රියා කරනවා නම් ඔබේගුණී සරලයි සමහර ලෝහ තියෙනවා ඒගොල්ලන්ගේ ලෝහයත් ඔබේගුණී ලෝහ ඔක්සයිඩයත් ඔබේගුණී ලෝහ හයිඩ්‍රොක්සයිඩයත් ඔබේගුණී ඒ කියන්නේ ලෝහයත් අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරනවා බෂ්මත් එක්කත් ප්‍රතික්‍රියා කරනවා ලෝහයේ ඔක්සයිඩ් එක තියෙනවා එයත් අම්ලත් එක්කත් ප්‍රතික්‍රියා කරනවා බෂ්මත් එක්කත් ප්‍රතික්‍රියා කරනවා. ඒ වගේම ලෝහයේ හයිඩ්‍රොක්සයිඩ් එකදී එයත් අම්ලත් එක්කත් ප්‍රතික්‍රියා කරනවා බෂ්මත් එක්කත් ප්‍රතික්‍රියා කරනවා. ඒතර ටෝටල් පැකේජ් එකම ඔබේගුණී වෙනා ඉන්නේ 5 දෙනෙක්. මෙන්න මේ 5 දෙනා පොතේ පළවෙනියට ඉන්නේ එස්කොනෝ එක්කෙනෙක් ඉන්නවා. එස්කොනෝ ඉන්නවා පොතේ බෙරිලියම්. හරි? එස්කොනෝ ඉන්නේ බෙරිලියම්. එස්කොනෝ ඉන්නේ බෙරිලියම් තමයි පළවෙනි එස්කොනෝ ඉන්නේ එකම එක ඔබේගුණී මූලද්‍රව්‍ය බෙරිලියම්. මෙයා. ඒතර බෙරිලියම් විතරක් නෙමෙයි. ඒතර බෙරිලියම් ඉන්න බෙරිලියම්ගේ ඔක්සයිඩ් BO කියන එක සහ බෙරිලියම්ගේ හයිඩ්‍රොක්සයිඩ් BOH2 මේ ටෝටල් පැකේජ් එකම ඔබේගුණී. ඒ කියන්නේ මේ තුන් දෙනාම අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරනවා බෂ්මත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. මේක තමයි වැදගත්. හරි right. ඒක එස්කොනෝ ඉන්න එකම එක්කෙනා බෙරිලියම්. ඊළඟට පොතේ P ගොනු ඉන්නවා ඇලුමිනියම්, ටින් සහ ලෙඩ්. P ගොනු ඉන්න මෙන්න මේ තුන් දෙනා. මේ තුන් දෙනාගේ අපි ආයෙ කියන්නේ ටෝටල් පැකේජ් එකම ඔබේගුණී. ඒ කියන්නේ ඇලුමිනියම් උත් ඔබේගුණී. ඇලුමිනියම්ගේ ඔක්සයිඩ් Al2O3 උත් ඔබේගුණී. ඇලුමිනියම්ගේ හයිඩ්‍රොක්සයිඩ්. ඒතර මෙයත් ඔබේගුණී. හරි? ටින් ගන්න. ඒතර ටින්ගේ ඔක්සයිඩ් SnO2 ඔබේගුණී. අමතරව SN හයිඩ්‍රොක්සයිඩ්. ටින් හයිඩ්‍රොක්සයිඩ්. ටින් වලට O+ 4+ දෙක වින් අපි දෙකම සලකනවා සාමාන්‍යයෙන් right? तो लेड गलत होते हैं लेड के निकला तो बेगुनी लेड के ऑक्साइड का तो बेगुनी लेड के हाइड्रोक्साइड है तो बेगुनी तो टोटल पैकेज को बेगुनी मैंने कट्टी इसको इन निकने बेरिलियम त्रयागी ऑक्साइड के हाइड्रोक्साइड है बेगुनी पी को एल्युमिनियम इन्नो एल्युमिनियम बेगुनी एल्युमिनियम ऑक्साइड का तो बेगुनी एल्युमिनियम के हाइड्रोक्साइड है तो बेगुनी मतलब क्या है ඊට පස්සේ ඉන්න ලෙඩ් අටින් ගත්තොත් ටින් ගෙත් එහෙමයි ලෙඩ් ගෙත් එහෙමයි ඊට අමතරව පොතේ ඉන්න D කොණුවේ මේන් P කොණුවේ D කොණුවේ ඉන්නවා සිංක්. ඒත් සිංක් ගත්තම මෙතනත් අපි ලියුවොත් ලෙඩ්ගේ ඔක්සයිඩ් එක ඒ වගේම ලෙඩ්ගේ හයිඩ්‍රොක්සයිඩ්. හරි?
අපි SnO කියලා ලියමු. මොකද Sn ගේ ධන 4 ගත්තොත් තමයි ටෝ වෙන්නේ. අපි ධන 2ට ගමු. එතකොට SnO. සිංක් මූලද්‍රව්‍ය උභයගෝණී, සිංක්ගේ ඔක්සයිඩ් එකත් උභයගෝණී. ඊට අමතරව පුතේ සිංක්ගේ හයිඩ්‍රොක්සයිඩ් එක ගත්තොත් ඒකත් උභයගෝණී. හරිද? තර මේ තමයි S ගොනුවේ ඉන්න උභයගෝණී මූලද්‍රව්‍ය. එයාගේ ඔක්සයිඩ් එක සහ හයිඩ්‍රොක්සයිඩ්. P ගොනුවේ උභයගෝණී මූලද්‍රව්‍ය තුනක් තියෙනවා. එයාගේ ඔක්සයිඩ් තුනත් උභයගෝණී, හයිඩ්‍රොක්සයිඩ් තුනත් උභයගෝණී. මම මෙතන Sn ගේ සලකලා දෙනවා. Sn ගේ ඔබ දන්නවා අයන්ස් තියෙනවා පුතේ දෙකක්. හරි? එකක් Sn ගේ ධන 2 සහ Sn ගේ ධන 4 4+ කියලා දෙකක් තියෙනවා. ඒතර දෙකෙන් මම Sn ධන 2 තමයි මෙතන සලකලා තියෙන්නේ. ධන 2 සලකලා තමයි මේක ලියන්නේ. හරි? right. okay. උභයගෝණී ලෝහ යටතේ මෙන්න මේව ලියන්න. මේව ලියන්න. තව ලකුණක් දාලා ලියන්න මෙහෙම. අම්ල හා බෂ්ම යන දෙවර්ගයේම සමග අම්ල හා බෂ්ම යන දෙවර්ගයේම සමග ප්‍රතික්‍රියා කර අම්ල සහ බෂ්ම යන දෙවර්ගයේම සමග ප්‍රතික්‍රියා කර H2 ලබා දෙන මූලද්‍රව්‍ය හයිඩ්‍රජන් H2 ගෙන් හයිඩ්‍රජන් ලබා දෙන මූලද්‍රව්‍ය උභයගෝණී මූලද්‍රව්‍ය වේ. උභයගෝණී මූලද්‍රව්‍ය වේ. right? උභයගෝණී මූලද්‍රව්‍ය වේ. හරි. වරහන් ඇතුළට යන්නේ වරහන් ඇතුළට නිකන් ලියන්න මෙහෙම. වරහන් ඇතුළට ලියන්න. බෙරිලියම්, ඇලුමිනියම්, ටින්, beryllium, aluminium, tin, lead, zinc. Beryllium, aluminium, tin, lead, zinc. Right? Okay. යටින් මෙන්න මෙහෙම ලියන්න සරල ලකුණේ රතු පෑනෙන්. ආවර්තිතා වගුවේ වෙනම ලියන්න රතු පෑනෙන් මෙහෙම. ආවර්තිතා වගුවේ ලෝහ මූලද්‍රව්‍යත් උභයගෝණී ලෝහ මූලද්‍රව්‍ය කියන්නේ ලෝහ මූලද්‍රව්‍ය ක්‍රමාවක් ලෝහ ඔක්සයිඩය ක්‍රමාවක් ලෝහ හයිඩ්‍රොක්සයිඩය ලෝහය නැත්නම් ලෝහ මූලද්‍රව්‍ය ලෝහ ඔක්සයිඩය ලෝහ හයිඩ්‍රොක්සයිඩය යන තිදෙනාම උභයගෝණී වන මූලද්‍රව්‍ය පහක් ඇත. right මම මේක ලියා ගන්න පුතේ. S ගොනුවේ බෙරිලියම් P ගොනුවේ ඇලුමිනියම් ටින් ලෙඩ් තුන් දෙනාම ඉන්නවා. හරි? P ගොනුවේ ඇලුමිනියම් ටින් ලෙඩ් කියන තුන් දෙනාම ඉන්නවා. හරි? D ගොනුවේ ඉන්නේ සිංක්. හරි right. මේ ලියා ගන්න ඔක්සයිඩය මූලද්‍රව්‍ය ඔක්සයිඩය හයිඩ්‍රොක්සයිඩ් මේ ටික ලියා ගන්න හරි ලස්සනට. හරි? හරි right ලියා ගන්න නැති නේද වීඩියෝ එක පොස් කරලා ලියා ගන්න right හරි okay දැන් අපි පොඩ්ඩක් කතා කරගෙන යමු මේ කට්ටිය ගැන හරිද කට්ටිය ගැන චුට්ටක් කතා කරගෙන යමු හරි right okay අපි මුලින්ම කතා කරමු පොතේ මේගොල්ලන්ගේ බෙරිලියම් ගැන බෙරිලියම් ගත්තම පොතේ දැන් මේ බලන්න බෙරිලියම් ගැන කතා කරමු මෙහෙම හරි බෙරිලියම් ගැන මේ කතා කරා. තව බෙරිලියම් උභයගෝණී. මම මුලින්ම ලෝහ මූලද්‍රව්‍ය උභයගෝණී වෙන විදිහ පෙන්නනවා. මේ බලන්න. මුලින්ම කතා කරමු බෙරිලියම් අම්ල සමග. හරි අම්ල සමග. හොඳට බලන්න. බෙරිලියම් අම්ල සමග ප්‍රතික්‍රියා කරන්නේ මේ විදිහට. මේ ඉන්නේ බෙරිලියම් එතකොට බෙරිලියම් සොලිඩ්. අපි ගමු සල්ෆියුරික් ගන්නත් පුළුවන්. සල්ෆියුරික් ගමුකෝ. එතකොට සල්ෆියුරික් කියන අම්ලයක ප්‍රතික්‍රියා කරොත් හදන්න පුතේ බෙරිලියම්ගේ සල්ෆේට් එක හදනවා. බෙරිලියම් සල්ෆේට් H2 gas. හරි? බෙරිලියම්ගේ සල්ෆේට් එක H2 gas. හරි එතකොට මේක බැලන්ස් බෙරිලියම්ට බෙරිලියම් වෙනවා සල්ෆේට් H2 වෙනවා. හරි? ඔන්න අම්ල සමග ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් වායුව පිට කරනවා. ඊළඟට අපි කතා කරමු මේක බෂ්ම සමග ප්‍රතික්‍රියා කරන විදිහ බලන්න. බෂ්ම සමග. right? ඒතර බෂ්ම සමග ගත්තොත් ඉන්නවා බෙරිලියම් සොලිඩ් එක බෂ්ම එකේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගමු. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරොත් හැදෙන්නේ පුතේ මෙතන හදනවා සෝඩියම් බෙරිලේට්. Na2BeO2 equals plus H2 gas. සෝඩියම් බෙරිලේට් මේකට කියන්නේ. හරි? මේක විශේෂ සංයෝගය මේක ඊට කලින් ඔබ දැකලා නැහැ. මේ දෙන්නේ සෝඩියම් බෙරිලේට්. හරි? තර සෝඩියම් බෙරිලේට් කියන එක නා හැදෙන්නේ
මෙහෙම මේක හැදෙන විදිහත් මම ඔබට කියන්නම්. මේක ඉතාලම සරලයි. මේක හැදෙන්නේ පොතේ සෝඩියම්ගේ ඔක්සයිඩ් එකයි බෙරිලියම්ගේ ඔක්සයිඩ් එකයි එකතු වෙලා. හරි? ඔක හැදෙන්නේ කොහොමද? සෝඩියම්ගේ ඔක්සයිඩ් එකයි බෙරිලියම්ගේ ඔක්සයිඩ් එක එකතු වෙලා හැදෙන්නේ පොතේ. එකතු වෙලා හැදෙනවා කියන්නේ දැන් සෝඩියම්ගේ ඔක්සයිඩ් එක කොහොමද ලියන්නේ? Na2O සෝඩියම් ඔක්සයිඩ් එක. බෙරිලියම්ගේ ඔක්සයිඩ් එක කියන්නේ BeO. හරිනේ? ඒතර මේක එකතු වෙන්නේ කොහොමද? එකතු වුණාම බලන්න Na2 එනවා. බෙරිලියම් මෙතන ඉන්නවා. ඔක්සිජන් එකයි එකයි දෙකක් එනවා. ඒතර Na2 BeO2 වෙන්නේ එහෙම. හරි? ඒතර මෙතන දෙකක් තියෙන නිසා මෙතනට දෙකක් දාමු. ඒතර හයිඩ්‍රජන් දෙකට දෙක තියෙනවා පොතේ. ඒතර සෝඩියම් දෙකක් තියෙනවා දෙක හරි. ඊට පස්සේ හයිඩ්‍රජන් දෙකක් තියෙනවා එකක් බැලන්ස්. බෙරිලියම් එකට බෙරිලියම් එක හරි. ඔන්න බෙරිලියම් මූලද්‍රව්‍ය අම්ල සමග ප්‍රතික්‍රියා කරන විදිය. ඒ වගේම මොකද්ද? බාෂ්ප සමග ප්‍රතික්‍රියා කරන විදිය. රයිට්? හරි ලියා ගන්න. ඉක්මනට වීඩියෝ පෝස් කරලා ලියා ගන්න. හරි? හරි. ඒ විතරක් නෙමෙයි පොතේ. බෙරිලියම්ගේ දැන් මේ අපි කතා කරේ මූලද්‍රව්‍යනේ. මූලද්‍රව්‍ය නෙමෙයි ඔක්සයිඩ් එකත් එතකොට මොකද වෙන්නේ? ඔක්සයිඩ් එකත් එතකොට උභයගෝණී. මේ බලන්න පොතේ. ඔන්න ඔක්සයිඩ් එකත් මම ලියන්නම් මෙහෙම. හරි? හොඳට බලන්න. රයිට්? ඔක්සයිඩ් එක කියන්නේ එතකොට බෙරිලියම්ගේ ඔක්සයිඩ් BeO. තව බෙරිලියම්ගේ ඔක්සයිඩ් එක. දැන් මෙතන අපි කතා කරන්නේ බෙරිලියම් වල ඔක්සයිඩ් එකේ අම්ල සමග ප්‍රතික්‍රියා කරන විදිය. සොලිඩ්. අපි සල්ෆියුරික්ම ගමු. H2SO4 බෙරිලියම් සල්ෆේට්ම තමයි හැදෙන්නේ. මෙතන H2O වෙන්න ඕන පොතේ. හරි? බෙරිලියම්ම සල්ෆියුරික් සමග ප්‍රතික්‍රියා කරන බෙරිලියම් සල්ෆේට් එක H2O දෙන්නේ. දැන් H2O නෙමෙයි දෙන්නේ. H2O දෙන්නේ මූලද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරනවා. දැන් මූලද්‍රව්‍ය නෙමෙයි ප්‍රතික්‍රියා කරන්නේ. දැන් ඔක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරනවා. ඔක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරන පොතේ H2O. හරි? right. බාෂ්පත් එකක් බලන්න. බෙරිලියම් වල ඔක්සයිඩ් එක බලමු. එතකොට BeO එන්නේ. හරි? එතකොට එන්නේ H2SO4 aqueous. එතකොට එන්නේ සෝඩියම්ගේ බෙරිලියේට් එක හැදෙනවා. Na2BO2. දැන් H2 නෙමෙයි හදන්නේ. කවුද හැදෙන්නේ? දැන් හැදෙන්නේ H2O gas. නැත්නම් gas එක අපි ලික්විඩ් කියලා ගමු. භෞතික අවස්ථාව ලික්විඩ් කියලා ගමු. එතකොට මේ තියෙන පොතේ බෙරිලියම්ගේ ඔක්සයිඩ් එක උභයගෝණී බව පෙන්වන විදිය. ලියන්න ඊළඟට. බෙරිලියම් ඔක්සයිඩ්ගේ උභයගෝණී භාවය. අම්ල සමග බාෂ්ප සමග රකාලියන් ප්‍රතික්‍රියාවයි. මේක හැදෙන්නේ මේ විදිහටම තමයි. right? වීඩියෝ එක පොස් කරලා ලියන්න. හරි? හරි. ඊළඟට පොතේ බෙරිලියම්ගේ හයිඩ්‍රොක්සයිඩ් එක ගමු. ඊළඟට හයිඩ්‍රොක්සයිඩ් එක කියලා ගමු. તો હાઇડ્રોક્સાઇડ એક ગත්තොත් දැන් BOH2 බෙරිලියම්ගේ හයිඩ්‍රොක්සයිඩ් BOH2 ගේ ගත්තොත් මෙතන අපි ලියන්න ඕනේ එතකොට බෙරිලියම්ගේ හයිඩ්‍රොක්සයිඩ් එකත් එක්ක ඉතින් ප්‍රතික්‍රියාව වෙනස් වෙන්නේ නැහැ පොතේ. එකම දේ තමයි වෙන්නේ. හරි. right. අම්ල සමග ප්‍රතික්‍රියාව අපි ගත්තොත් බෙරිලියම් ඔක්සයිඩ් BO සොලිඩ් ගන්නේ සල්ෆියුරික් එක්ක දෙන්නේ පොතේ දැන් බෙරිලියම් සල්ෆේට්ම තමයි දෙන්නේ. sorry. ඔය බෙරිලියම් ඕ නෙමෙයි බෙරිලියම් හයිඩ්‍රොක්සයිඩ් BOH twice බෙරිලියම් හයිඩ්‍රොක්සයිඩයේ සල්ෆියුරික් එක මෙතනත් බෙරිලියම් හයිඩ්‍රොක්සයිඩයේ සල්ෆියුරික් එක. පැහැදිලිද? දැන් මෙතනත් ඉතාම සරලයි. බෙරිලියම් යනවා සල්ෆේට් එක. තව බෙරිලියම් සල්ෆේට් හැදෙනවා. මේකේ H එක OH එකත් එක්ක ගියාම හැදෙනවනේ ජලය පොතේ. හරි. එතකොට ඔය දෙක තමයි ඒත් වෙනවා. වෙනසක් වෙන්නේ නැහැ. හරි හරියට ලියා ගන්න. හරි. හරි. අපි මේ විදිහටම බලමු පොතේ. දැන් මෙතන බැලන්ස් එක චුට්ටක් බලන්න වෙනවා. හයිඩ්‍රජන් දෙන්නයි මෙතන හයිඩ්‍රජන් දෙන්න හතරක් වෙනවා. අතන මෙතන ජලය දෙකක් දාන්න වෙනවා. ඔක්සිජන් ගත්තොත් මෙතන 4 2 6ක් තියෙනවා පොතේ. මෙතන 4 2 6 බැලන්ස්. බෙරිලියම් බැලන්ස් වෙලා තියෙනවා. හරි. රයිට්. මෙතන බලන්න. බෙරිලියම් හයිඩ්‍රෝසල්ෆේට් සෝඩියම් බෙරිලියේට් හැදෙන්නේ. එතකොට බෙරිලියම් හයිඩ්‍රොක්සයිඩ් එතන අපි ගන්න සල්ෆියුරික් නෙමෙයි නේද? බස්මත් එක්කනේ ගන්න ඕනේ. ඒතර කලින් බස්මත් එක්ක ගන්නකොට එන්න ඕනේ NaOH. sorry සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ගමු. හරිනේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ගන්න. ඒතර බස්ම සමග ප්‍රතික්‍රියාව පොතේ මම කලිනුත් ලිව්වේ NaOH පොඩ්ඩක් බලන්න. කලින් NaOH එන්න ඕනේ. ඒතර බෙරිලියම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරාම පොතේ එන්න ඕනේ Na2BeO2 කියන එක. හරි Na2BeO2 කියන එක තමයි එන්න ඕනේ. හරිනේ. එතකොට සෝඩියම් දෙකට අපි දෙකක් දාගෙන බලමු. එතකොට හයිඩ්‍රජන් දෙකෙන් හතරක් කියනනේ. හතරට මෙතන දෙකක් දාන්න. හරිනේ. පැහැදිලි.
ඇලුමිනියම් බෙරිලියම්ගේ හයිඩ්‍රොක්සයිඩයේ භාෂ්මත් එක්ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා සෝඩියම් බෙරිලේට් ජලයේදී. ඒතර කලින් වගේම තමයි. හොඳට තේරුම් ගන්න. රයිට් කලින් වගේම තමයි. ඊළඟට අපි අවධානය යොමු කරමු ඇලුමිනියම්. ඇලුමිනියම් බලන්න. දැන් ඇලුමිනියම් චොට්ටක් වෙනස්. මොකක්ද හේතුව? ඇලුමිනියම්ගේ ප්‍රතික්‍රියා චුට්ටක් වෙනස්. මොකද ඒකට හේතුව පොතේ ඇලුමිනියම් හදන්නේ ධන 3 කැටායනේ නේ. ඇලුමිනියම් හදන්නේ ධන 2 කැටායනේ. ඇලුමිනියම් හදන්නේ ධන 3 කැටායනේ පොතේ. ඒතර ඇලුමිනියම් ධන 3 හදනවා කියන්නේ වෙනස්. දැන් අපි දැන් කතා කරමු මූලද්‍රව්‍ය පහ ගත්තොත් S ගුණයේ බෙරිලියම් හදන්නේ ධන 2. ඇලුමිනියම් ධන 2. ධන 3. ටින් හදන්නේ ධන 2. ලෙඩ් හදන්නේ ධන 2, සිංක් හදන්නේ ධන 2. ඒතර අපි කතා කරමු මූලද්‍රව්‍ය පහම හදන්නේ ධන 2 කැටායනේ. ඇලුමිනියම් විතරක් ධන 3 කැටායනේ හදන. ඒතර ඇලුමිනියම් ප්‍රතික්‍රියා ටිකක් වෙනස්. ටිකක් වෙනස් කියන්නේ ප්‍රතික්‍රියා ප්‍රතිඵල එකයි. හැබැයි ධනස් කරනකොට වෙනස් වෙනවා. බලමු උදාහරණයක් විදිහට මේ බලන්න. ඇලුමිනියම්. මුලින්ම කතා කරමු ඇලුමිනියම් මූලද්‍රව්‍ය. ඇලුමිනියම් මූලද්‍රව්‍ය ගැන කතා කරමු. කොහොමද එන්නේ? මූලද්‍රව්‍ය ගත්තොත් මුලින්ම අම්ල සමග, right? මම මේක ඔක්කොම ටික ලියන්නම්. right? හොඳට බලන්න. මේ දින පොතේ අම්ල සමග. ඇලුමිනියම් මූලද්‍රව්‍ය අම්ල සමග. හරි ඊට පස්සේ භාෂ්ම සමග. හරි ඇලුමිනියම් මූලද්‍රව්‍ය. ඊට පස්සේ අපි කතා කරමු ඇලුමිනියම්ගේ ඔක්සයිඩ් එක. Al2O3 කියන එක නා ගත්තොත් එයත් ප්‍රතික්‍රියා කරන්නේ කවුරුත් එක්කද? අම්ල සමග ප්‍රතික්‍රියා කරනවා භාෂ්මත් එක්ක. මෙයා අම්ල සමග මෙයා භාෂ්ම සමග. හරි පැහැදිලි? තරපොතේ අම්ල සමග ගත්තොත් ඇලුමිනියම් සල්ෆියුරික් ගමු. තර සල්ෆියුරික් දැම්මොත් මොකද හැදෙන්නේ? ඇලුමිනියම් සල්ෆේට් එක්ක යනවා. එතකොට හැදෙනවා ඇලුමිනියම් සල්ෆේට් එක්වස් මෙතනින් හැදෙනවා H2. හොඳට බලන්න. ඇලුමිනියම් දෙකට දෙකක් දාන්න. සල්ෆේට් තුනක් තියෙන නිසා තුනක් දාන්න. එතකොට හයිඩ්‍රජන් මෙතන තුන් වරක් දෙකෙන් හයක් වෙනවා. හයක් තියෙන නිසා තුනක් දාන්න. දැන් හරි. එතකොට බැලන්ස්. එතකොට භාෂ්මත් එක්ක බලන්න. ඇලුමිනියම් සොලිඩ් එක පොතේ යනවනේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක. එහෙමනම් මොකද්ද හැදෙන්නේ? දැන් හැදෙන්නේ සෝඩියම්ගේ ඇලුමිනේට් එක පොතේ. NaAlO2 හැදෙන්න ඕනේ. හරි. සෝඩියම් ඇලුමිනේට් එක හැදෙන්න ඕනේ. ඊට අමතරව H2 හැදෙන්න ඕනේ ගෑස්. හරි. H2 ගෑස් එක හැදෙන්න. එතකොට ඊතර කොහොමද බැලන්ස් එක? දැන් මේක හැදෙන විදිය චුට්ටක් බලමු. දැන් සෝඩියම් ඇලුමිනේට් හැදෙන්නේ. පොතේ දැන් මේක හැදෙන්නේ සෝඩියම්ගේ ඔක්සයිඩ් එක. Na2O. ඇලුමිනියම්ගේ ඔක්සයිඩ් එක Al2O3. ඒතර මේ දෙක බයින්ඩ් වුණාම හැදෙන්නේ සෝඩියම් දෙකක් තියෙනවා. ඇලුමිනියම් වෙනවා මෙතන දෙකක්. ඔක්සිජන් 3යි 4ක් වෙනවා. එකට දෙක බැලන්ස් වෙනවා. එතකොට Na 1යි Al 1යි O 2යි. සරල වර්ණ සංඛ්‍යාත්මක අනුපාතය. හරි. එතන එහෙම තමයි බැලන්ස් වෙන්නේ. එතන යට සමීකරණයට යන්න. මේකේ බැලන්ස් එක බලන්න. එතන සෝඩියම් දෙක ඇලුමිනියම් දෙකක් තියෙනවා. එතකොට ඇලුමිනියම් එකයි ඔක්සිජන් දෙකක් තියෙනවා. එතන මෙතන ඔක්සිජන් එකක් තියෙන නිසා අපි දෙකක් දාමු. මෙතනත් එතකොට දෙකක් දාන්න වෙනවා නේ. ඒතර ඔක්සිජන් දැන් මෙතන හතරක් වෙනවා නේ. සෝඩියම් දෙකට හතරක් වෙනවා. ඒතර හතරක් වෙන නිසා පොතේ අපි මෙතනට මෙතනට අපි දාමු මෙහෙම දාමු බලන්න. ඇලුමිනියම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මෙහාන හොඳට කල්පනා කරගෙන ගන්න පුතේ හොඳේ. මෙහා දැන් ඇලුමිනියම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියාව පොතේ සෝඩියම් ඇලුමිනේට් එක්ක H2 නේ ඇවිල්ලා තියෙන්නේ. හරි. මේ ප්‍රතික්‍රියාව බැලන්ස් කරනකොට මේ දෙක විතරක් තියලා බැලන්ස් කරන්න බෑ. මොකද තියෙන ඔක්සිජන් දෙකක් තියෙනවා සෝඩියම් එකයි තියෙන්නේ. එකක් එන්න විදියක් නැහැ. ඒ නිසා මේ ප්‍රතික්‍රියාව ලියනකොට මේ ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම ඇලුමිනියම්ට විතරයි. වෙන අයට ලියන්නේ මොකද මේ ධන තුන කැටායනය නිසා. ධන තුන කැටායනය නිසා. මෙයා ධන තුන කැටායනයක් හදන හින්දා එයාගේ ප්‍රතික්‍රියාව ලියන්න ඕන පොතේ මෙන්න මෙහෙම. මේකම තමයි ලියන්නේ. චුට්ටක් වෙනස් කරන්න. වෙනස් කරන්න ඕනේ මෙහෙමයි. ඇලුමිනියම් අම්ලත් සමග ප්‍රතික්‍රියාව වෙනසක් වෙන්නේ නැහැ පොතේ. හැබැයි භාෂ්ම සමග ප්‍රතික්‍රියාව සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ජලය දාලා ලියන්න ඕන. නැත්නම් බැලන්ස් වෙන්නේ නැහැ. හරි. ඇලුමිනියම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලය. එතකොට හැදෙනවා පොතේ NaLO2 H2. ඔන්න ඔක තමයි බැලන්ස් වෙන්න ඕන. දැන් බලන්න. මෙතනට දෙකක් දාලා මෙතනට දෙකක් දාලා මෙතනට දෙකක් දාලා මෙතනට දෙකක් දාමු. එතකොට හයිඩ්‍රජන් විතර තුනක් දැම්මම හරියි. හරිනේ. right. හොඳට බලන්න. ඇලුමිනියම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියාව ධන දෙක බැලන්ස් එකක් නෙමෙයි. එයා ධන තුන කැටායනයක්. ඒක අම්ල සමග ප්‍රතික්‍රියාවට බලපෑමක් නැහැ. මේක මේ විදිහට ගන්න පුළුවන්. හැබැයි භාෂ්ම සමග ප්‍රතික්‍රියාව ලියනකොට පොතේ භාෂ්ම සමග ප්‍රතික්‍රියාවේදී ජලය දැම්ම නැත්නම් බැලන්ස් කරගන්න බෑ.
හරි ඒ නිසා බැලන්ස් කරගන්න ජලය දාගෙන යන්න ඕනේ. මේක මතක තියාගන්න. මේක වැදගත් තැනක්. ඇලුමිනියම් ලෝහය භස්ම සමග ප්‍රතික්‍රියා කරන විදිය. හරි? ඒක හොඳට මතක තියාගන්න. right. ඇලුමිනියම් ඔක්සයිඩ් ගමු. ඇලුමිනියම් ඔක්සයිඩ් අම්ල සම ප්‍රතික්‍රියා. ඇලුමිනියම් ඔක්සයිඩ් සොයිඩ් එක තියෙනවා. සල්ෆියුරික් සමග ප්‍රතික්‍රියා කරොත් අර විදිහටම ඇලුමිනියම් සල්ෆේට් හැදෙනවා. ඒකවස් දැන් H2 නෙමෙයි ඉන්නේ. දැන් ඉන්නෝනේ ජලය. හරි H2 හැදෙන්නේ නැහැ පොතේ. දැන් ජලය හදන්නේ ඔක්සයිඩ් එක ප්‍රතික්‍රියාවේදී. Al2O3 එතකොට දැන් NaOH එක ප්‍රතික්‍රියාවෙන් හැදෙන්න ඕනේ සෝඩියම්ගේ ඇලුමිනේට් එක සහ H2O එක්වස් තමයි හැදෙන්න ඕනේ. හරි ලික්විඩ් එකේ ඉන්න ඕනේ. හරි දැන් බැලන්ස් කරලා බලන්න පොඩ්ඩක් වරද්දන්න නේද? කල්පනාවේ. හරි. දැන් අම්ල සම ප්‍රතික්‍රියාවේදී පේනවා සල්ෆියුරික් 3ක් එන සල්ෆේට් 3ක් එන. සල්ෆේට් 3ක් එන නිසා අපතේ 3ක් තාම. හරි ඒතර හයිඩ්‍රජන් මෙතන දෙන 6ක්. ඒතර 6ක් එන නිසා මෙතන 3ක් දාමු. ඒතර ඔක්සිජන් මෙතන 3ක් එන. සල්ෆේට් 3ට 3ක් තියෙනවා. ඒතර ඔක්සිජන් 4ක් 3 12යි 3යි 15යි. මෙතන 12යි 3යි 15යි. බැලන්ස් වෙලා තියෙන්නේ. හරි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියාවේදී ජලය ලියන්නේ නැහැ දැන්. ජලය ලියන්නේ පොතේ මූලද්‍රව්‍ය ලියනකොට විතරයි. හරි. මම දැන් භස්ම සමග මූලද්‍රව්‍ය ලියද්දී ලියුවේ. ඇලුමිනියම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතිඵල ලියුවේ නැහැ. හරි. බැලන්ස් වෙන්නේ නැහැ. මූලද්‍රව්‍යයත් එක්ක ලියනවා නම් ලියන්න ඇලුමිනියම් දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ජලය ලියනවා. මතක තියාගන්න. ඒතර ජලය NaL2H2. හරි. රයිට්. මෙතනදී ඔක්සයිඩ් ලියද්දී අපි සාමාන්‍යයෙන් ජලය ලියන්නේ නැහැ. බැලන්ස් එක. හොඳට මතක තියාගන්න. රයිට්. ඒතකොට මෙතන ලියන්න ඕනේ සාමාන්‍යයෙන් Al2O3 NaOH NaLO2 ජලය. හරි. රයිට්. එතකොට මෙතනදී පොතේ මේක බැලන්ස් කරන්න මෙතන අපි දෙකක් දාමු. මෙතනටත් දෙකක් දාන්න. ඒතර ඇලුමිනියම් දෙකට දෙක හරින්න. ඒතර ඔක්සිජන් මෙතන 3 2 5ක් තියෙනවා. හයිඩ්‍රජන් මෙතන 2යි වෙනද දෙක තියෙනවනේ මෙතන. දෙවරක් දෙක 4යි 5යි බැලන්ස්. හරි ඔන්න ඔහමයි වෙන්නේ. ඒතර ඔන්න දැන් මම පැහැදිලි කරා ඔයාලට ඇලුමිනියම් වල මූලද්‍රව්‍ය උභයගෝණීය වෙන විදිය. අම්ලත් සමග භස්ම සහ ප්‍රතික්‍රියා දෙකම ලියමු. ඒ වගේම ඇලුමිනියම්ගේ ඔක්සයිඩ් එක. ඔක්සයිඩ් එක ගත්තත් ඔක්සයිඩ් එකත් උභයගෝණීය පොතේ. එයාගේ අම්ලත් සහ ප්‍රතික්‍රියා කරනවා භස්ම සහ ප්‍රතික්‍රියා. හරි රයිට්. මේ වගේම තමයි මොකක්ද? හයිඩ්‍රොක්සයිඩ් මේකත් ලියමු. තුන්වෙනියට ලියන්න ඕනේ ඇලුමිනියම්ගේ මොකක්ද? හයිඩ්‍රොක්සයිඩ් එක. මම මෙතනම ලියන්නම් මකලා. ඔයා මේක ලියවල කරලා ගන්න රයිට්. හරි. දැන් ඇලුමිනියම්ගේ හයිඩ්‍රොක්සයිඩ් එක ගත්තොත් පොතේ ඒකත් ඒ විදිහටම තමයි. ඇලුමිනියම්ගේ හයිඩ්‍රොක්සයිඩ් එකත් උභයගෝණීය. හරි. ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් එක ගත්තොත් උභයගෝණීය. ඇයි උභයගෝණීය කියන්නේ? මේ බලන්න. ඒතර ඇලුමිනියම්ගේ හයිඩ්‍රොක්සයිඩ් එක ගත්තොත් සල්ෆියුරික් සමග ප්‍රතික්‍රියාව. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියාව මොනවද? ඒතර මෙතන හදන්නේ ඇලුමිනියම් සල්ෆේට්ම තමයි. මොකද මේක ඇලුමිනියම් එක මෙයාගේ සල්ෆේට් කොට සෙන්ටර් ඇලුමිනියම් සල්ෆේට් හැදෙන්න ඕන. H එකත් එක්ක OH එක ජලය හැදෙන්න. ප්‍රශ්නයක් නෑ. හරි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ බැලන්ස් එකේදී ප්‍රශ්නයක් තියෙනවා. මෙතන දෙකක් දාන්න වෙනවා. මොකද මෙතන ඇලුමිනියම් දෙකක් තියෙනවා නේ. ඇලුමිනියම් දෙකක් තියෙනවා. සල්ෆේට් තුනක් තියෙන නිසා තුනක් දාමු. දැන් බලන්න හරියද කියලා එතකොට. ඒතර ඇලුමිනියම් දෙකට ඇලුමිනියම් දෙක හරි. සල්ෆේට් තුනට 3 හරි. හයිඩ්‍රජන් 6යි. මෙතන 3 ගණන් දෙක 6 6 12ක් තියෙනවා. මෙතන 3 ගණන් දෙක හයිඩ්‍රජන් 6යි. මෙතන 3 ගණන් දෙක 6 12ක් තියෙනවා. ඒතර මෙතනට හයිඩ්‍රජන් එනවා 6ක් දාන්න. ඒතර හයිඩ්‍රජන් 6 වරක් දෙකෙන් 12යි. ඒතර ඔක්සිජන් මෙතන පොතේ 3 වරක් දෙක 6යි. මෙතන 4 වරක් 3 12යි. 12යි 6 18යි. මෙතන 12යි 12යි 6 18යි. හරිනේ? රයිට්. ඒ වගේම භස්මත් සහ ප්‍රතික්‍රියාව බලමු. ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් NaOH ප්‍රතික්‍රියාව. ඒතර මෙතනදී අපි බලුවොත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එතකොට ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් එක හැදලා තියෙනවා. ඒතර මෙතන සෝඩියම් ඇලුමිනියම් ජලයම තමයි එන්න ඕනේ නේද? හරි. එතකොට දැනට පොතේ ඔක්සිජන් මෙතන 3ක් තියෙනවා 3යි 4ක් තියෙනවා. එතකොට අපි මෙතනට අපි දෙකක් දාලා මෙතනට දෙකක් දැම්මොත් දැන් බලන්න. ඒතර හයිඩ්‍රජන් මෙතන 3යි 3යි දෙකේ 5ක් තියෙනවානේ හයිඩ්‍රජන්. ඒතර හයිඩ්‍රජන් 5ක් ගන්න බෑ. හයිඩ්‍රජන් 5ක් ගන්න මෙතන 5 වෙදීම දෙකක් දාන්න වෙනවා. එතකොට ඔක්සිජන් දෙවරක් දෙක 4යි දෙකේ 6යි. මෙතන 3යි දෙකේ 5ක් තියෙනවා. එතන 4යි 4යි 5යි බැලන්ස්. හයිඩ්‍රජන් තා ප්‍රශ්නේ. 3යි දෙකේ 5යි. එතන හයිඩ්‍රජන් බැලන්ස් කරන 5 වෙදීම දෙකක් දාන්න වෙනවා. 5 වෙදීම දෙකක් දානකොට මෙතන දෙකක් එනවා. එතන මෙතන 4ක් එනවා නේ. 4ක් එන්න ඕනේ. මෙතන එතකොට ආයෙ 4ක් එනවා. එතන 5ක් එනවා. දැන් බලන්න බැලන්ස්ද කියලා. ඇලුමිනියම් 2යි ඇලුමිනියම් විතර ආයෙ 4ක් තියෙනවා නේ. රයිට්. ඇලුමිනියම් විතර හයිඩ්‍රොක්සයිඩ් එක බැලන්ස් කරන්න ඔහොම කරන්න බෑ. ඒතර ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ බැලන්ස් එකේදී පුතේ අපිට ජලය දෙකක් දාලා බැරිද බැලන්ස් කරන්න බලමු.
ජලය දෙකක් දාලා බලන්න. සෝඩියම් ඇලුමිනේට් එක. ඇලුමිනියම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකේ හයිඩ්‍රජන් 3.2යි පහෙන් මෙතන දෙවරක් දෙක හතරක් එන්නේ නේ. දෙවරක් දෙක හතරයි දෙකක් දැන් මම බැලන්ස් කරනවා නේ. නගලන්න දෙයක් නැහැ. මොකද මෙතනින් 3.1යි 4ක් යනවා. ඔක්සිජන් මෙතන 3.1යි 4යි. මෙතනින් දෙකක් යනවා 2.2යි 4යි. හයිඩ්‍රජන් 4ක් තියෙනවා. හයිඩ්‍රජන් 4ක් ගන්න මෙතන 3.1යි මෙතන 4යි නේ. ඒක නගලන්න දෙයක් නැහැ. නිකන් ජලය දෙකක් දැම්මම හරි. ඒතකොට එකට එක ප්‍රතික්‍රියාවක් යන්නේ. හරි. පැහැදිලි. දැන් ඔතකොට පොතේ ඔන්න මම ඔයාලට පැහැදිලි කරා. දැන් ඔය විදිහම තමයි සිංක් වලට සිංක් බෙරිලියම් වගේම තමයි ප්‍රතික්‍රියා කරන්නේ. සිංක්ේ දල දෙක. ටින් ලෙඩ් ගත්තොත් ටින් ලෙඩ් ගෙත් ඔය විදිහම තමයි ගන්න ඕන. සිංක් වලත් අපි බලමු. සිංක් වලත් ඉතින් ඔයා තනියෙන් ලියන්න දැන්. මෝල ද්‍රව්‍යයට වෙනම ලියන්න. හරි මෝල ද්‍රව්‍යයට වෙනම ලියන්න. ඊට පස්සේ ඔක්සයිඩයට වෙනම ලියන්න, හයිඩ්‍රොක්සයිඩයට වෙනම ලියන්න. වීඩියෝ එක පොස් කරලා ලියන්න බලන්න ඊට පස්සේ අපි කතා කරමු. රයිට් ලියන්න. වීඩියෝ පොස් කරලා ලියන්න සිංක් වලට. දැන් බලුවොත් සිංක් ගත්තත් පොතේ සිංක් සල්ෆේට් සල්ෆියුරික් සිංක් සල්ෆේට් H2 එක බැලන්ස් කොහොමද? මෙතන බලන්න. අපි භස්ම සමග ගත්තත් ප්‍රතික්‍රියාව උභයගෝණී මූල ද්‍රව්‍යයක් විතර සිංක් වල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් Na2ZnO2 H2. දැන් සෝඩියම් සිංකේට් හැදෙන්නේ කොහොමද පොතේ? සෝඩියම් සිංකේට් එකේ හැදෙන විදිහ බලන්න. සෝඩියම්ගේ ඔක්සයිඩ් එක Na2O සිංක් ගත්තොත් ZnO සිංක් ඔක්සයිඩ්. ඒතර Na2 ට 2 තියෙනවා. සිංක් එකට සිංක් එක තියෙනවා. ඔක්සිජන් මෙතන දෙකක් තියෙනවා. දෙක හරි. හරිද? මෙතන බලන්න. සිංක් ඔක්සයිඩ් එක සල්ෆර් සිංක් සල්ෆේට් H2O ඉන්න ඕනේ රයිට්. ඒතර මොකද සිංක් ඔක්සයිඩ් එක කියන උභයගෝණ. ඒතර යා ප්‍රතික්‍රියා කරන්න ඕනේ අම්ල සමග. ඒතර අම්ල සමග ප්‍රතික්‍රියා කරාම පොතේ සිංක් සල්ෆේට් එක H2O ඉන්න ඕනේ. හරි. ඒතර ඔක්සිජන් මෙතන 4.5යි 5යි. 4.5යි 5යි හයිඩ්‍රජන් දෙකක් තියෙනවා. ඒතර ඒක හරි. භස්ම සහ ප්‍රතික්‍රියාව බලන්න. භස්ම සහ ප්‍රතික්‍රියාව ගත්තම සිංක් ඔක්සයිඩ් එක NaOH එක Na2ZnO2 H2O දෙන්නේ. ඒතර පොතේ සිංක් එකයි සෝඩියම් දෙකට දෙකක් දැම්මම ඔක්සිජන් දෙකට 2.1 3ක් තියෙනවා. එතන මෙතන 2.1 3ක් එනවා. H2 දෙකට දෙක හරි. හරිනේ. සිංක් හයිඩ්‍රොක්සයිඩ් එක. ඒතර එතකොට සිංක් හයිඩ්‍රෝසල්ෆර් සිංක් සල්ෆේට් H2O දෙන්න ඕනේ. සිංක් හයිඩ්‍රොක්සයිඩ් NaOH එක Na2ZnO2 H2O දෙනවා. හරි. ඕකේ. එතකොට උභයගෝණීය මූල ද්‍රව්‍ය පහක් තියෙනවා කියලා මම කියවන්නේ බෙරිලියම් S ගොනුවේ. P ගොනුවේ ඇලුමිනියම් ඉන්නවා, ටින් ඉන්නවා, ලෙඩ් ඉන්නවා. ඒතර මම ඒකේ ඇලුමිනියම් විශේෂත්වයේ තියෙන නිසා යාගෙන කතා කරා. ඒතර ඊටු ඔයත් එහෙමම තමයි. ඊටු හැමෝම දන්න දෙක. ඒතර බෙරිලියම් දන් දෙක කැටායනයේ හැසෙන්න විදිහටම තමයි සිංක් හැසෙන්නේ. හරි. ටින් ලෙඩ් ගත්තත් එහෙම. ගොඩක් වෙලාවට ටින් ලෙඩ් අහනවා අඩුයි. උසස් පරීක්ෂණ දේශ වලට ප්‍රශ්න අහන්නේ ගොඩක් වෙලාවට බෙරිලියම්, ඇලුමිනියම් සහ සිංක් තමයි. ඔය තුන තමයි අහන්නේ. මම ඒකයි ඊටු දෙන්න ගැන වැඩි අවධානයක් යොමු කරේ නැත්තේ. හැබැයි ඊටු දෙන්නට ප්‍රතික්‍රියා කියන්නේ තොහොමම තමයි. වෙනසක් නැහැ. වෙනස තියෙන ඇලුමිනියම්. ඇලුමිනියම් ප්‍රශ්න තියෙන ධන 3 කැටායනය හද. ඒක සොට්ටක් මතක තියාගන්න. රයිට්? හරි. ඕකේ. දැන් එතකොට ඔන්න ලෝහ මූල ද්‍රව්‍යයත් උභයගෝණී, ලෝහ ඔක්සයිඩයත් උභයගෝණී, ලෝහ හයිඩ්‍රොක්සයිඩයත් උභයගෝණී නැත්නම් අපි සම්පූර්ණ ටෝටල් පැකේජ් එකම මූල ද්‍රව්‍ය ඔක්සයිඩය හයිඩ්‍රොක්සයිඩය කියන ටෝටල් පැකේජ් එක උභයගෝණී වෙන නැත්නම් මේ කතා කරන්නේ. මොකද දැන් මම එහෙම කියන්න හේතුව දැන් ක්‍රෝමියම්. D ගොනුවේ තියෙන ක්‍රෝමියම් කියන මූල ද්‍රව්‍ය උභයගෝණී නේ. හැබැයි පොතේ හයිඩ්‍රොක්සයිඩය උභයගෝණී. දැන් මෙතන කතා කරන්නේ එහෙම නෙමෙයි. මූල ද්‍රව්‍යයත් උභයගෝණී, ඔක්සයිඩ් එකත් උභයගෝණී, හයිඩ්‍රොක්සයිඩ් එකත් උභයගෝණී කාමයි. තමයි කතා කරන්නේ. හරිනේ? රයිට්. ඕකේ. දැන් ඔන්න ඔයාලට ඒ ටික දැන් කතා කරලා අවසන්. හරි. අපි චෝටි ප්‍රශ්නයක් ලියමු මෙහෙම. පොඩි ප්‍රශ්නයක් ලියමු මෙතන. කියෝ කියලා දාන්න පොතේ. කියෝ කියලා දාලා පොඩි ප්‍රශ්නයක් මෙන්න මෙහෙම ලියන්න. හරි. ප්‍රශ්නයක් ලියන්න මෙහෙම. ඇලුමිනියම් ග්‍රෑම් 9ක් සම්පූර්ණයෙන්ම සල්ෆියුරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කිරීමේදී ඇලුමිනියම් ග්‍රෑම් 9ක් සම්පූර්ණයෙන්ම සල්ෆියුරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කිරීමේදී සෑදෙන H2 වායුවේ පරිමාව සම්මතුෂ්ණත්වයේදී සහ පීඩනයේදී කොපමණද? සම්මතුෂ්ණත්වයේදී සහ පීඩනයේදී කොපමණද? සම්මතුෂ්ණත්වය පීඩනයේදී කොපමණද? ඇලුමිනියම් වල මෞලික ස්කන්ධය 27යි. හයිඩ්‍රජන් වල 1යි පොතේ. හරි. සාපේක්ෂ මනෝල ස්කන්ධයට මෞලික ස්කන්ධය ඇලුමිනියම් 27යි හයිඩ්‍රජන් 1යි කියලා අරගෙන හදන්න. රයිට්? ඒකේ රෝම ඉලක්කම් දෙකක් මෙහෙම ලියන්න. දෙකක් ලියලා තියන්න පොතේ. ඇලුමිනියම් ග්‍රෑම් 18ක්
සම්පූර්ණයෙන්ම සල්ෆියුරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කිරීමේදී ඇලුමිනියම් ග්‍රෑම් 18ක් සම්පූර්ණයෙන්ම සල්ෆියුරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කිරීමේදී සෑදෙන H2 වායුවේ ස්කන්ධය සහ සම්බන්ධශක්තියේදී හා පීඩනයේදී පරිමාව කොපමණදයි සොයන්න. දැන් වීඩියෝ එක පොස් කරලා හදන්න. හරි අපි බලමු දැන් මම හිතනවා දැන් මම හදලා ඇති කියලා. හොඳේ මේක වල්ලන් ඉඳිය කියලා හරියන්නේ නැව තනින් හදන්න ඕන right. ඇලුමිනියම් දැන් පුතේ ග්‍රෑම් 9ක් තමයි අරගෙන තියෙන මොලින් right. ඇලුමිනියම් ග්‍රෑම් 9ක්. එතකොට ඇලුමිනියම් මුලින්ම සල්ෆියුරික් එක්ක ප්‍රතික්‍රියා කරන විදිහ බලන්න. ඇලුමිනියම් සල්ෆියුරික් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ ඇලුමිනියම්ගේ සල්ෆේට් එක හැදෙනවානේ. මූලද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරොත් අම්ලයත් එක්ක හැදෙන්නේ H2 වායුව. දැන් මම කියවනේ මෙයා එක්කස් මෙයා sorry. හරි. පැහැදිලි? right. ඇලුමිනියම් වල ග්‍රෑම් 9ක්. තර ඇලුමිනියම් වල ග්‍රෑම් 9. මෙතන මවුල මෙතන සල්ෆේට් 3ක් තියෙනවනේ. 3ක් දාලා ඇලුමිනියම් දෙකට මෙතන 2ක් දාන්න වෙනවා. බැලන්ස් කරන්න. හරි. තර සම්බන්ධශක්තියෙන් සහ පීඩනයේදී හන්නේ H2 වායුවේ. පරිමාවණය දාලා තියෙන. පරිණිකෙදී වයින් ඔය සෑදෙන H2 වායුවේ පරිමාව right okay. පොතේ දැන් සම්බන්ධශක්තිය සහ පීඩනයේදී කිව්වම සම්බන්ධශක්තියේදී සහ පීඩනයේදී ඕනෑම වායුවක මවුල එකක පරිමාව ඔයා දන්නවා 22.4 ඩෙසිමීටර්ස්. ඒක පැහැදිලි? සම්බන්ධශක්තිය සහ පීඩනයේදී ඕනම වායුවක මවුල එකක පරිමාව 22.4 ඩෙසිමීටර්ස්. ඒක දන්නවනේ. තවදා පාවිච්චි කරන්න මේක දැනගන්න ඕනේ. හරි. මේක ලියා ගන්න ඔතගන්නේ සම්බන්ධශක්තිය සහ පීඩනයේදී ඕනෑම වායුවක මවුල එකක පරිමාව 22.4 ඩෙසිමීටර්ස් වෙනවා. හරි. එහෙමනම් දැන් මෙතන තියෙන ඇලුමිනියම් ග්‍රෑම් 9ක්. ඇලුමිනියම් ග්‍රෑම් 9ක් කියන එක අපි මවුල ගන්නට හරවන්න මෞලික ස්කන්ධයෙන් බෙදමු. මෞලික ස්කන්ධය කීයද පුතේ? ඇලුමිනියම් වල මෞලික ස්කන්ධය 27යි. දැන් 9 බෙදීම 27 කියන්නේ මවුල ගන්නනේ. හරි 9 බෙදීම 27 කියන්නේ මවුල ගන්න. ස්කන්ධේ මෞලික ස්කන්ධයෙන් බෙදමු. ඒතර මෙයාගේ මවුල ගන්න හයිඩ්‍රජන් මවුල ගන්නට ගන්න. මෙයාගේ මවුල දෙකකින් හයිඩ්‍රජන් මවුල එකක් දෙනවා. මෙයාගේ මවුල දෙකකින් හයිඩ්‍රජන් මවුල එකක් දෙනවනේ පුතේ. ඒක බැලුවගම පේනවා දෙකකින් එකක් දෙනවා. එහෙමනම් අපි බලන්න ඕනේ 9 බෙදීම 27කින් කොච්චරක් දෙනවද කියලා. හරිනේ? right. දැන් බලන්න හදන විදිය සරලයි. මවුල දෙකකින් දෙන්නේ H2 මවුල එක නම් මවුල එකකින් දෙන ගන්න එක බෙදීම 2යි. එහෙමනම් 9 බෙදීම 27කින් දෙන මවුල ගන්න. එකකින් දෙන ගන්න මෙච්චර නම් 9 බෙදීම 27කින් වැඩි කරා. එතකොට ආගෙනවා මවුල දෙකකින් දෙන්නේ 1යි 9 බෙදීම 27කින් දෙන මවුල ගන්න මෙච්චරයි. හරි. එතකොට දැන් පරිමාව අහන්න. පරිමාව බලන්න. මවුල එකක පරිමාව 22.4 ඩෙසිමීටර්ස්. එහෙමනම් මේ මවුල ගන්නනේ. මේ දැන් මේකට H2 මවුල ගන්න. H2 මවුල ගන්න කියන්නේ 9 බෙදීම 27ක් 2 54යි. මෙන්න මේ මවුල. ඒතර 22.4 එකකින් දෙන ගන්න මේ ගානින් බලන්න 9 බෙදීම 54න් වැඩි කරන්න. හරි. 9 බෙදීම 54න් වැඩි කරන්න. එතකොට එනවා වඩ ඩෙසිමීටර්ස් කීයද කියලා. sorry මෙතන පොඩි වැරදීමක් වුණා නේද? හයිඩ්‍රජන් 3ක් එන්නේ මේ. අයියෝ. බැලන්ස් එක වැරදිද? 3 දාන්න ඕනේ පුතේ. හොඳේ. චුට්ටක් වැරදුනා. එතකොට මෙතන එන්න ඕනේ දෙකකින් 3ක් එනවා කියලා ගන්න ඕනේ. හරි. එතකොට එකකින් දෙන ගන්න බලන්න ඕනේ. 3 බෙදීම 2යිනේ. right. sorry මෙතන එනවනේ 3 බෙදීම 2. එතකොට මෙතන 3 බෙදීම 2කට අදාළව බලන්න. 3 බෙදීම එතකොට එන්න ඕනේ මෙතන 54 නේ. 54 මම මෙහෙම ලියන්නේ. මෙතන කැපෙනවනේ පුතේ. 24 වැඩි කිරීම 2 කියලා ලියමු. එතකොට මෙතන ලියන්න ඕන ඔයා 3 බෙදීම 24යි 3 බෙදීම 24ක් වැඩි කිරීම 2. හරි. right. okay. දැන් බලන්න හදා කියලා එන්නේ කියලා. එතකොට එන්නේ 29 1යි 24 3යි 3 කැපෙනවා 2ට 2 1යි 22.4 කියන්නේ 11.2යි නේ. එතකොට ඩෙසිමීටර්ස් 11.2ක පරිමාවක් එන්න ඕනේ පුතේ. මතක තියාගන්න ග්‍රෑම් ඇලුමිනියම් ග්‍රෑම් 9කින් 9 බෙදීම 27 කරගත්ත මවුල ප්‍රමාණය right. හරි. ඊළඟට හදලා තියෙන කීයකින්ද? ඇලුමිනියම් ග්‍රෑම් 18කින් දැන් පුළුවන් හදන්න. 18කින් අහලා තියෙන right. බලන්න අර විදිහටම හදමු. සම්බන්ධශක්තිය පීඩනය. ඇලුමිනියම් ග්‍රෑම් 18ක්. ඇලුමිනියම් ග්‍රෑම් 18ක් මවුල ගන්නට හරවන 27න් බෙදන්න. එතකොට එනවා 18 බෙදීම 27යි මවුල කියලා නේ.
ඒතර මේ මවුල ගාන වගේ හයිඩ්‍රජන් මවුල ගාන කොච්චරක්ද? දෙකෙන් බෙදලා තුනෙන් වැඩි කරන්න. එතකොට එනවා H2 මවුල ගාන. හරිනේ? රයිට්. මේ තියෙන H2 මවුල ගාන. එතකොට H2 මවුල එකක සම්පූර්ණත්වයේ සහ පීඩනයේදී හම්බෙන්නේ කොච්චරද පුතේ? අපි ස්කන්ධය මොනින් හොයන්නේ ඉන්නේ. මේ තියෙන H2 මවුල ගාන. මේ තියෙන H2 මවුල ගාන. H2 ස්කන්ධය කොහොමද හොයන්නේ? H2 ස්කන්ධය හොයන්නේ 18 බෙදීම 27 වැඩි කිරීම 3 බෙදීම 2 වැඩි කරන්න මෞලික ස්කන්ධය. හයිඩ්‍රජන් වල මෞලික ස්කන්ධය ග්‍රෑම් 2යි. ඒක දෙකට දෙක කැපෙනවා 3ට 1යි 24 9 18 9 බෙදුවම ග්‍රෑම් 2ක් වෙනවා. හරිද? ග්‍රෑම් 2යි. ඒතර ග්‍රෑම් 18 කියන පරිමාව. පරිමාව ගන්න මෞල ගන්න දාන්නෝනේ. එතකොට මෞල එකක පරිමාව කීයද සම්මුතුෂ්ණත්වයේ පිරිනේ? 22.4 ඩෙසිමීටර් H2 වල. එවනම් මෞල මෙච්චරකින් ලැබෙන ගාන බලන්න 22.4 වැඩි කරන්න ඕනේ 18 වැඩි කිරීම 3 27 වැඩි කිරීම 2 ඕනේ. එතකොට එකක් සොල ගාලා ගන්න. හරි. එතකොට එන්නේ මෙතන 9 වරක් දෙකකින් බෙදුවොත් 3යි නේද? 3ට 3 කැපෙනවා. එතකොට දෙකට දෙකක් කැපෙනවා 22.4යි එන්නේ. 22.4 ඩෙසිමීටර්ස් කියලා එන්නේ පොතේ. හරි. හරිද? ඔන්න ඔයයි එතකොට ග්‍රෑම් 18කින් ලැබෙන හයිඩ්‍රජන් වල ස්කන්ධය ගණනය කරන්නේ සහ පරිමාව ගණනය කරන්නේ. හරිනේ? ඒක පැහැදිලි ඇති කියලා විශ්වාස කරනවා. හරි. දැන් යටින් මෙන්න මෙහෙම ලියන්න. යටින් මෙන්න මෙහෙම ලියන්න. ඉහත පැහැදිලි කිරීම අනුව ඇලුමිනියම් මූලද්‍රව්‍යයත් ඇලුමිනියම්ගේ ඔක්සයිඩයත් Al2O3 ඇලුමිනියම්ගේ හයිඩ්‍රොක්සයිඩයත් යන සියල්ලම අම්ල සහ බෂ්ම යන දෙවර්ගයේම සමග ප්‍රතික්‍රියා කරන බැවින් ඒවායේ උභයගෝණීය ලක්ෂණ මනාව පැහැදිලි වේ. හරි? උභයගෝණීය ලක්ෂණ මනාව පැහැදිලි වේ. දැන් මෙහෙම ලියන්න. හරි. දැන් මෙහෙම ලියනකොට රතු පෑනෙන් මෙහෙම. යන්න. උසස් පෙළ විභාගයේ අකාබනික ප්‍රශ්නය සඳහා උභයගෝණීය මූලද්‍රව්‍ය රසායනයෙන් ලැබෙන ගැටලුව පහත සිද්ධාන්ත කොටස හා සම්බන්ධ වේ. හරි. දැන් උදාහරණයක් මේක වැදගත්. මෙතන තාමත් විභාගයට ප්‍රශ්නයක් අහන්න. දැන් මෙහෙමයි විභාගයට ප්‍රශ්නයක් මෙන්න මෙහෙම කියනවා. එක්තරා ලෝහ මූලද්‍රව්‍යයක් තියෙන අපි හිතමු සංයෝගයක් කියලා එක්තරා ලෝහ මූලද්‍රව්‍යයක් තියෙනවා. හරි සංයෝගයක් තියෙනවා කියලා අපි ගමු. ඒ අදාළ ද්‍රාවණයට උභයගෝණීය මූලද්‍රව්‍යයක් තියෙන ද්‍රාවණයකට වෙන්න පුළුවන්. ඒගොල්ලෝ කියනවා බෂ්මයකින් ස්වල්පයක් එකතු කරගෙන යනවා. බෂ්මයේ විදිහට ගම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. හරි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්යි බෂ්මයක් ගන්න පුළුවන්. දැන් අමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ගන්නත් පුළුවන්. බෂ්මයකින් ස්වල්පයක් එකතු කරගෙන යනකොට ඒගොල්ලෝ කියනවා සුදු පාට හයිඩ්‍රොක්සයිඩ් එකට සුදු පාට අවක්ෂේපයක් ලැබෙනවා. ආයි බලන්න. එක්තරා ලෝහ කැටායනයක් අඩංගු ලවණ ද්‍රාවණයකට බෂ්මයකින් ස්වල්පයක් එකතු කරගෙන යාමේදී සුදු පාට අවක්ෂේපයක් ලැබුණා. හරි. වැඩිපුර බෂ්ම එකතු කරගෙන යාමේදී එම අවක්ෂේපය දිය වුණේ. ආයි බලන්න. විභාගයට ඔන්න ප්‍රශ්න දෙන විදිහ මම මේ කියන්නේ. කෙලින් මෙහෙම තමයි දෙන්නේ. කිසියම් ලෝහ කැටායනයක අඩංගු ද්‍රාවණයකට බෂ්මයකින් ස්වල්පයක් එකතු කරගෙන යනකොට සුදු පාට අවක්ෂේපයක් හම්බුණාලු. ඒ හම්බෙන අවක්ෂේපයට වැඩිපුර බෂ්ම එකතු කරනකොට දිය වෙනවා. මේ වාක්‍ය දුන්නොත් හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ ෂුවර් එකටම උභයගෝණීය මූලද්‍රව්‍යයක් ගැන. ඒක තාම වැදගත්. මොකද මුළු ඉනෝගනික් සිලබස් එකේම මුළු අකාබනික රසායන සිලබස් එකේම බෂ්මයක් එකතු කරනකොට අවක්ෂේපයක් ඇති වෙලා වැඩිපුර බෂ්ම එකතු කරනකොට අවක්ෂේපය දිය වෙනවා කියලා තියෙනවනම් අනිවාර්යෙන්ම උභයගෝණීය මූලද්‍රව්‍ය. ආයි බලන්න දෙයක් නැහැ. හොඳට මතක තියාගන්න.
right? ඒක තාම වැදගත් සිද්ධාන්ත කරුණු. හරි? right. අපිට ඒක පැහැදිලි කරමු මෙහෙම. හොඳට අහන් ඉන්න. දැන් අපි ගමුකෝ ඇලුමිනියම් ගමු. ඇලුමිනියම් ගමු මේක පැහැදිලි කරන්න. හරි? ඒ ඇලුමිනියම් වලින් මේක පැහැදිලි කරමු. පොතේ මතක තියාගන්න මේක ඇලුමිනියම් වලට විතරක් නෙමෙයි. මේක මොළතරයි පහටම අදාළයි. මම වෙනම කියන්නම්. මේක අපි ඇලුමිනියම් වෙනම කතා කරමු. මෙතන පොඩ්ඩක් මෙන්න මෙහෙම ලියන්නකො. මම මේ කියන කතාව තර ලකුණක් දාලා මෙහෙම ලියන්න මුලින්. මෙහෙම ලියන්න. රතු පෑනින්ම ලියන්න ලොගෝඩ ලියා ගන්න. මේක තාම වැදගත්. හරි. කිසියම් ලෝහ කැටායනයක් අඩංගු ද්‍රාවණයකට කිසියම් ලෝහ කැටායනයක් අඩංගු ද්‍රාවණයකට භස්මයකින් ස්වල්පයක් එකතු කරගෙන යාමේදී වරහන් ඇතුළට යන බිඳු වශයෙන් භස්මයකින් ස්වල්පයක් එකතු කරගෙන යාමේදී සුදු පාට අවක්ෂේපයක් ලැබේ. සුදු පාට අවක්ෂේපයක් ලැබේ. සුදු පාට අවක්ෂේපයක් ලැබේ. සුදු පාට අවක්ෂේපයක් ලැබේ. වැඩිපුර භස්ම එකතු කරගෙන යාමේදී එම අවක්ෂේපය දියවන්නේ නම් එය අනිවාර්යයෙන්ම ඔබේගුණී මූලද්‍රව්‍යයක් විය යුතුය. හරි? right. දැන් පොතේ මේ ඔබේගුණී මූලද්‍රව්‍යයක් වම අතරම ওই පහම වෙන්න පුළුවන්. බෙරිලියම්, ඇලුමිනියම්, ටින්, ලෙඩ්, සින්ක් පස් දෙනාම වෙන්න පුළුවන්. හැබැයි විභාගෙට බොහෝ දුරට ප්‍රශ්න අහනකොට අහන්නේ එක්ක බෙරිලියම් ගැන, එක්ක ඇලුමිනියම් ගැන, එක්ක සින්ක් ගැන. ඔය ටින් සහ ලෙඩ් ගේ මොකද ලෙඩ් ගේ අහන්න ප්‍රශ්න තියෙන ඕනද පස්සට. දැනට ඔතනදී ඔය ඔබේගුණී මූලද්‍රව්‍ය රසායනයේදී අති බහුතරයක් ඔබේගුණී මූලද්‍රව්‍ය විදිහට අහන්නේ ඇත්තටම බෙරිලියම්, ඇලුමිනියම් සහ සින්ක් විතරයි. හරි? විශේෂයෙන් මම මේකේ පැහැදිලි කරනකොට දැන් මේ පහටම මේ කතාව අදාළයි. හැබැයි අපි ඇලුමිනියම් ගැන ටිකක් විශේෂයෙන් කතා කරනවා, සින්ක් ගැන වෙනම කතා කරන්න ඕනි. බෙරිලියම් තියෙන විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. බෙරිලියම් කොහොමද ඉතින් සින්ක් හැසිරෙන විදිහම හැසිරෙන්නේ. ඇලුමිනියම්ත් ඒ විදිහම තමයි. ප්‍රශ්න තියෙන්නේ ඇලුමිනියම්ගේ ප්‍රතික්‍රියා ටිකක් අර බැලන්ස් කරනදී වෙනස් වෙනවා, 2 3 එනවා. දැන් මම අපි ගානකුත් කරේ ඒකයි පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕන නිසා. හරි. දැන් හොඳට දැන් පොතේ මේ ඔබේගුණී රසායනයේ ඔබේගුණී මූලද්‍රව්‍ය වල හැසිරීම එනම ලාක්ෂණිකයි. මම මේ කියන කතන්දරේ. දැන් හොඳට අහගන්න. අපි හිතමුකෝ බෙරිලියම් ඉන්නවා කියලා පුතේ. බෙරිලියම් 2+, ඇලුමිනියම් 3+ ඉන්නවා කියලා හිතන්න. ටින් 2+ ඉන්නවා කියලා හිතන්න. ලෙඩ් 2+ ඉන්නවා කියලා හිතන්න. සින්ක් 2+ මේ පස් දෙනානේ. මේ පස් දෙනා ගැන තමයි විශේෂයෙන් මේ කතා කරන්නේ. හරි? right. මම මුලින්ම ඇලුමිනියම් ගැන පොඩ්ඩක් කියලා ඉන්නවා. බෙරිලියම් ගැනත් මේක කියන්න පුළුවන්. මම ඇලුමිනියම් ගැන පොඩ්ඩක් කියලා ඉන්නවා. දැන් පොතේ ඇලුමිනියම් 3+ ඉන්න ජලීය ද්‍රාවණයකට හරි? මෙහෙම ගමුකෝ. දැන් මේ දින ඇලුමිනියම් 3+. මේක ඉන්නවා කියලා ගන්නකො ඇලුමිනියම් 3+. හරි? දැන් ඇලුමිනියම් 3+ ඉන්න ජලීය ද්‍රාවණයට ඔයාලා එකතු කරනවා භස්මෙන් සල්ට්. අපි හිතමු එකතු කරන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. බිඳු වශයෙන් එකතු කරනවා කියන එක වැදගත්. හරිද? මේක ඉතාල වැදගත්. මේක එකතු කරන්නේ බිඳු වශයෙන්. මහා තවයක් එකතු කරන්නේ බිඳු වශයෙන් එකතු කරන්නේ. එකතු කරගෙන යනකොට පොතේ මතක තියාගන්න අපිට නම් සුදු අවක්ෂේපයක්. මෙහෙම සුදු අවක්ෂේපයක් හැදෙනවා. හරි? මේ හැදෙන සුදු අවක්ෂේපය තමයි පොතේ ඇලුමිනියම්ගේ හයිඩ්‍රොක්සයිඩ්. මෙන්න මේ අවක්ෂේපය හැදෙනවා ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්. සුදු පාට අවක්ෂේපය. හරි? සුදු පාට අවක්ෂේපයක් හැදෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරගෙන යනවා බිඳු වශයෙන්. මේක අතරම ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරන්නත් පුළුවන්. දුබල භස්මයක් එකතු කරන්නත් පුළුවන්. ප්‍රබල භස්මයක් එකතු කරන්නත් පුළුවන්. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ එකක් එකතු කරන්නත් පුළුවන්. මම හෝ කියලා දාන්න. දෙකෙන් එකක් එකතු කරනවා කියලා හිතන්නකෝ. ඒතර එහෙම එකතු කරගෙන යනකොට මුලින්ම ආන සුදු පාට අවක්ෂේපයක් කරන ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්. පොතේ මේකට අපි එකතු කරනොත් කියන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ආයතනයක් වැඩිපුර. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරනවා කියලා හිතන්න වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරනවා. එක්සස් වැඩිපුර ද්‍රාවණයට NaOH එකතු කරොත් පුතේ අපිට බලන්න පුළුවන් නිරීක්ෂණය. හොඳට බලන්න. නිරීක්ෂණය තමයි අවක්ෂේපය දී වෙනවා. හරි?
නිරීක්ෂණය තමයි ඔයාලට බලන්න පුළුවන් අවක්ෂේපය දී වෙනවා. නිරීක්ෂණය. අවක්ෂේපය දියවි. නිරීක්ෂණය අවක්ෂේපය දියවි. පුතේ අවක්ෂේපය දියවෙලා හැදෙන්නේ මොකද්ද? පුතේ අවක්ෂේපය දියවෙලා හැදෙන්නේ මතක තියාගන්න සෝඩියම් ටෙට්‍රා හයිඩ්‍රොක්සෝ ඇලුමිනේට් කියන සංකීර්ණයේ සාධක. right? මම මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න. මේක සංකීර්ණයක්. මේකේ නම තමයි දරුවෝ මේකේ නම සෝඩියම් ටෙට්‍රා හයිඩ්‍රොක්සෝ ඇලුමිනේට්. හොඳයි. මේකේ නම sodium tetra hydroxo aluminate. හරි sodium tetra hydroxo aluminate කියන සංකීර්ණයේ සාධක. පුතේ ඒක හැදෙන්නේ මෙහෙමයි. දැන් OH මේක සංකීර්ණ පොඩක් අරම විස්තර කරන්න පස්සේ. හොඳයි මම දැන් මේක විස්තර කරන්න. හරි. මේක හැදෙනවා. එතකොට මේක ජලීය ද්‍රාවණයක් aqueous එකක්. හොඳයි. මෙයා AQ වතුරේ දිය වෙනවා. ඒකට අවක්ෂේපය දිය වෙලා තියෙනවා. ඒක තමයි මම කිව්වේ ඇලුමිනියම් 3+ ජලීය ද්‍රාවණ කැටායනයකට මේ ජලීය කැටායන ද්‍රාවණයක් තියෙනකොට පුතේ ආයෙකට එකතු කරනවා දින් හිමේ NaOH හරි අමෝනියම් හයිඩ්‍රොක්සයිඩට බිඳුව වශයෙන්. බිඳුව වශයෙන් එකතු කරගෙන ගියොත් සුදු පාට අවක්ෂේපයක් ලැබෙනවා. ලැබෙන සුදු පාට අවක්ෂේපය වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තුනට දිය වෙනවා. හරි. එතකොට දැන් මේක වෙනම ලියන්න පුළුවන් මේ විදිහට. මේ විදිහට ලියන්න පුළුවන්. මම මෙහෙම ලියන්නම්කෝ. ඇලුමිනියම් 3+ කැටායනේ ඉන්නවා. මෙතන ඉන්නවා ඇලුමිනියම්ගේ හයිඩ්‍රොක්සයිඩ් එක. සොලිඩ් එකේ ඉන්න සුදු පාට අවක්ෂේපයක් විදිහට. හරි. මෙතන ඉන්නවා සෝඩියම් ටෙට්‍රාහයිඩ්‍රොක්සෝ ඇලුමිනේට්. කොටු අරගෙන ලියන්න. ඔන්න ඔහොම එකක් නේ. සෝඩියම් ටෙට්‍රාහයිඩ්‍රොක්සෝ ඇලුමිනේට් කියන තමයි. හරි. තව දැන් මෙතනදී වෙලා තියෙන්නේ මේකෙන් මේක හැදෙන්නේ කොහොමද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හරි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හරි බිඳු වශයෙන් එකතු කරන්න. එතකොට එනවා සුදු පාට අවක්ෂේපය. මේක සුදු පාට අවක්ෂේපය. හරි. පැහැදිලි සුදු පාට අවක්ෂේපය. ඊට පස්සේ පුතේ අපි ඒකට වැඩිපුර හරි හොඳට මතක තියාගන්න වැඩිපුර නේ. වැඩිපුර කියන්නේ excess නේ. excess එකතු කරනවා කවුද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. එතකොට එනවා සෝඩියම් ටෙට්‍රාහයිඩ්‍රොක්සයිඩ් ඇලුමිනියම්. පුතේ දැන් මේක සංකීර්ණයක් හැදෙන විදිහ බලන්න. OH ඉන්නේ OH minus නේ ඍණ එකක් තියෙන. OH minus minus නේ ඍණ එක. ඍණ එකේම හතරක් නේ ඍණ හතරයි. ඒතර මෙතන ඉන්නේ ඍණ 1 කරක් 4 ඍණ 4යි. හරි. ඒතර මෙයා ඍණ 4 නම් සෝඩියම් ධන 1යි. ඒතර මෙයා ඍණ 4 නම් මෙයා ධන 1 නම් සෝඩියම් ධන 1 නම් මේ මෙන්න මේකට එන්න ඕන ඍණ 1නේ. මොකද මෙතන ධන 1ට තොලිත වෙන්නේ නැහැ. ධන 1 නම් මේ සම්පූර්ණ එක ඍණ 1ක් වෙනවා. ඒතර මෙයා ඍණ 1 වරක් 4 ඍණ 4යි. එහෙනම් ඇලුමිනියම් ධන 3ේ ඉන්නේ. ඔහමයි ඔක හැදලා තියෙන්නේ. හරි. මේක පොඩි විශේෂත්වයකට තියෙන පොතේ. මෙයා බාෂ්පික මාධ්‍යයකදී කැඩෙනවා. මෙයා බාෂ්පික මාධ්‍යයකදී කැඩෙනවා මෙන්න මෙයාට. NaAlO2 සෝඩියම් ඇලුමිනේට් ප්ලස් ජලයට කැඩෙනවා. මේක හොඳට මතක තියාගන්න. හරි. සෝඩියම් ඇලුමිනේට් ප්ලස් ජලයට කැඩෙනවා. බාෂ්පික මාධ්‍යයකදී. දැන් මේක තාම සරලව හිතන්න පුළුවන් මෙහෙම. මේ බලන්න. දැන් OH හතරක් තියෙනවනේ. මෙතන ජලාණු දෙකක් යනවා කියලා හිතන්න. ජලාණු දෙකක් මේකේ ගැලවිලා යනවා මෙහෙම. මේකෙන් මේක හැදෙන්න පුළුවන්. මේ දෙකම ඒකීය ද්‍රාවණ. හොඳේ ජලීය ද්‍රාවණ. මේකට ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් සුදු අවක්ෂේපයට වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම මෙන්න මේ ඒකීය ද්‍රාවණය හැදෙනවා. මේ ජලීය ද්‍රාවණය හැදෙනවා. හරි. ජලීය ද්‍රාවණය හැදෙනවා. එතකොට මේ ජලීය ද්‍රාවණය බාෂ්පික මාධ්‍යයේදී විතරයි ගොඩාක්ම ස්ථායි. ගොඩක් වෙලාවට මේක බාෂ්පික මාධ්‍යයේ ගොඩක් ස්ථායි. ඊට ගොඩක් වෙලාවට ඔක කැඩෙනවා. අයන වලට කැඩිලා තියෙනවා. ඔක මේ විදිහටම තියෙන්නේ නැහැ පුතේ. හරි. මේක හැදෙනවා කියලා ගන්නත් පුළුවන්. ඒක වෙනකොට මේක ලිව්වත් හරි. දෙකම හරිනේ. සෝඩියම් ටෙට්‍රාහයිඩ්‍රොක්සයිඩ් ඇලුමිනේට් හැදෙනවා කිව්වත් හරි. මෙහෙම ලිව්වත් හරි. මොකද මේක ගොඩක් ස්ථායි වෙන්නේ බාෂ්පික මාධ්‍යයේ විතරයි. හරි. අම්ලයක් එකතු කරගෙන යනකොට මේකට ආයෙ පාරක් අම්ලයක් එකතු කරොත් එහෙනම් මේක ආයෙ පාරක් වෙනස් වෙනවා. ඒක මම මෙහෙම කියන්නේ. මේක හැදෙන්නේ මේක වෙනකොට මේක ලියන්න පුළුවන්. මේ දෙකම එකයි. කොහොමද දෙකම එක වෙන්නේ? මේ බලන්න. දැන් ජලය මෙතන H4ක් තියෙන හයිඩ්‍රජන් 4 මෙතනින් යනවා. ඔක්සිජන් මෙතන දෙකක් ගිහිල්ලා තියෙනවා. ඒතර ඔක්සිජන් 4ෙන් දෙකක් ගියාම දෙකක් ඉතුරු. ඒ දෙක තමයි මේ දෙක. ඇලුමිනියම්ට ඇලුමිනියම් ඉන්නවා සෝඩියම්ට සෝඩියම්. හරිද?
එතකොට දැන් ඇලුමිනියම් 3+ ජලීය ද්‍රාවණයේ ඉන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බිඳු වශයෙන් හරි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් බිඳු වශයෙන් එකතු කරනවා. එහෙනම් එකතු කරන්නේ මොකද? සුදු පාට අවක්ෂේපයක් ලැබෙනවා. ලැබෙන සුදු පාට අවක්ෂේපයේ වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තුන මොකද? ඒ අවක්ෂේපය දිය වෙනවා. අවක්ෂේපය දිය වෙලා හැදෙන්නේ මොකද්ද? අවක්ෂේපය දිය වෙනවා හැදෙන්නේ සෝඩියම් ටෙට්‍රාහයිඩ්‍රොක්සි ඇලුමිනේට් කියන සංකීර්ණය. එතකොට ඒක අපි ආයෙ බලන්න ලියුවොත් එහෙම ඇලුමිනියම් 3+ ඉන්නවා. එයාට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වගේම ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් දුපාට අවක්ෂේපයක් ලැබෙනවා. ඒ අවක්ෂේපය වැඩිපුර ඉන්නේ ඉස්සෙල්ම දිය වෙනවා. පැහැදිලි? ඒ වගේම තමයි මේක අනිත් පැත්තටත් යන්න පුළුවන් පොතේ මේ විදිහට. දැන් මේ දිය වෙච්ච ද්‍රාවණයට ආයෙ පාරක් අපි දැම්මොත් එහෙම දිය වෙලා තියෙන ද්‍රාවණයට අපිට දාන්න පුළුවන් HCl. හරි සල්ෆියුරික් හරි බිඳු වශයෙන්. බිඳු වශයෙන්. ඊටව දැක්කම HCl හරි සල්ෆියුරික් හරි අපි එකතු කරගෙන යනවා කියලා හිතන්නකො බිඳු වශයෙන්. එහෙම එකතු කරගෙන යද්දී ආයෙ පාරක් අර දිය වෙලා තියෙන ද්‍රාවණය අවක්ෂේප වෙනවා. දිය වෙලා තියෙන ද්‍රාවණය ආයෙ පාරක් අවක්ෂේප වෙනවා. HCl හරි සල්ෆියුරික් හරි බිඳු වශයෙන් එකතු කරගෙන ගියොත් දිය වෙලා තියෙන ද්‍රාවණය ආයෙ අවක්ෂේප වෙනවා. ඒ අවක්ෂේපය වැඩිපුර එකතු කරවොත් එහෙම අම්ලය HCl හරි සල්ෆියුරික් හරි වැඩිපුර excess වැඩිපුර එකතු කරවොත් එහෙම ආයි පාරක් අර මුල තිබිච්ච ජලීය ද්‍රාවණයම ගන්න පුළුවන්. මුල තිබිච්ච ජලීය ද්‍රාවණයම ගන්න. ඒක හොඳට මතක තියාගන්න. හරි? right. අද අපි ඔන්න ඔය ටික කතන්දරේ ලියමු. එතකොට මෙන්න මේ ලක්ෂණය තියෙන්නේ මොන ලක්ෂණයද? ලෝහ කැටායනයට තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් බිඳු වශයෙන් එකතු කරන යනකොට ප්‍රබල භස්මයක් හරි දුබල භස්මයක් හරි මෙතන එකතු කරන්න පුළුවන්. බිඳු වශයෙන් එකතු කරන යනකොට සුදු පාට අවක්ෂේපයක් ලැබෙනවා. ලැබෙන සුදු පාට අවක්ෂේපයට වැඩිපුර භස්මය එකතු කරන්නේ මොකද? අවක්ෂේපය දිය වෙනවා. දිය වෙලා තියෙන ද්‍රාවණයට ආය පාරක් HCl හරි සල්ෆියුරික් හරි බිඳු වශයෙන් එකතු කරොත් මොකද? ආය සුදු පාට අවක්ෂේපයක් ලැබෙන්න ඕන. ඒ ලැබෙන අවක්ෂේපය HCl හරි සල්ෆියුරික් වැඩිපුර එකතු කරාම දිය වෙනවා. එක උඩ කියන ලක්ෂණය හෝ පහළ තියෙන ලක්ෂණය කිව්වොත් ඒක උභයගුණී. උභයගුණී මූලද්‍රව්‍ය විතරයි පොතේ. භස්මයක් ස්වල්පයෙන් එකතු කරගෙන ස්වල්ප වශයෙන් එකතු කරගෙන යනකොට අවක්ෂේපයක් ලැබෙන්නේ සුදු අවක්ෂේපයක්. ලැබෙන අවක්ෂේපය දිය වෙන්නේ භස්මය වැඩිපුර එකතු කරලා. හැබැයි මෙතන එකතු කරන්න බෑ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් නේද? මෙතන එකතු කරන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හරි පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් හරි බේරියම් හයිඩ්‍රොක්සයිඩ් හරි ප්‍රබල භස්මයක් විතරයි. මෙතනදී පුළුවන් මාට බිඳු වශයෙන් දුබල භස්මයක් එකතු කරන්න පුළුවන්. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ දුබල භස්මයක්. හරි? මෙතන දුබල භස්මයක් හරි ප්‍රබල භස්මයක් හරි එකතු කරන්න කවන්නේ. හැබැයි මෙතන එකතු කරන්න බෑ දුබල භස්ම. මෙතන එකතු කරන්න පුළුවන් ප්‍රබල භස්මයක්ම විතරයි. මම හේතුව පස්සේ පැහැදිලි කරනවා. හරි? right. okay. දැන් යටින් මෙන්න මෙහෙම ලියන්න. අපි ඇලුමිනියම් සලකලා විස්තරය කරගෙන යනවා. මේ අනිත් හැමෝටම මේ කතාව පොදුයි පොතේ. හරි. අනිත් හැමෝටම මේ කතාව පොදුයි. දැන් හැමෝටම වෙන වෙනම කියන්න ඕනේ නැහැ. ඇලුමිනියම්ට කොහොම ඇති. හරි? right. ලියන්න. යටින් ලියන්න ඇලුමිනියම් ඇසොරෙන් උභයගුණී ලක්ෂණය පැහැදිලි කිරීම. ඇලුමිනියම් ඇසොරෙන් උභයගුණී රසායනය පැහැදිලි කිරීම කියලා මෙන්න මේ රූප සරහන අඳින්න. ඇඳලා මෙන්න මේක ලියන්න. මේ රූප සරහන අඳින්න. ඇඳලා මේ නමත් ලියා ගන්න. ඊට පස්සේ මෙන්න මේක ලියන්න. වීඩියෝ එක පොස් කරලා ලියා ගන්න right. හරි. දැන් මම හිතලා ලියා ගන්න නැති ඔයා. දැන් ලියන්න යටින් මෙන්න මෙහෙම. ඇලුමිනියම් දැන් මෙතන මම මෙහෙම ලියන්නකෝ. මෙහෙම ලියන්න. ඇලුමිනියම් හෝ ඇලුමිනියම් ඔක්සයිඩ් හෝ ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රබල භස්ම අපි භස්ම වලට කියනකොට ශාර කියලානේ නේ. ප්‍රබල භස්ම කියලා තියෙනවා ශාර කියලා තියෙනවා. ශාර කිව්වත් එකයි භස්ම කිව්වත් එකයි. ප්‍රබල භස්ම කියන්නේ ශාර. ප්‍රබල භස්ම නැත්නම් ශාර සමග ප්‍රතික්‍රියා කොට sodium tetrahydroxo aluminate ලවණීය සාධක. හරි. දැන් මම මෙතන නම් කිව්වේ ඇලුමිනියම්ට බිඳු වශයෙන් එකතු කරද්දී හයිඩ්‍රොක්සයිඩ් එන්නේ. හයිඩ්‍රොක්සයිඩ් වැඩිපුර එන්නේ ඔච්චර තමයි මේක හැදෙන්නේ. ඇලුමිනියම්ෙන් කෙලින්ම එන්නේ බිඳු වශයෙන් එකතු කරාම මේක දෙන්නේ. බිඳු වශයෙන් එකතු කරාම මොනම හයිඩ්‍රොක්සයිඩ් එන්නේ. ඒකට වැඩිපුර දෙන්න තමයි දීපේ. උදේට මතක තියාගන්න තව දෙකක් හරි. right okay. දැන් මේ ටික ලියාගෙන ඇති කියලා විශ්වාස කරනවා. හරි නේද? okay. දැන් අපි පොඩ්ඩක් පොදුවේ මෙන්න මෙහෙමත් ලියමු. හරි right. දැන් ලියනවා මෙන්න මේ විදිහට. උභයගුණී ලෝහ. හරි? උභයගුණී ලෝහ. උභයගුණී ලෝහ
සාධන ජලීය කැටායන වන උභයගුණීය ලෝහ සාධන ජලීය කැටායන වන beryllium 2+ aluminium 3+ tin 2+ lead 2+ zinc 2+ යන මේවා සියල්ලම උභයගුණීය ලෝහ බොඩ් එකේ තියෙනවා. උභයගුණීය ලෝහ සාධන ජලීය කැටායන වන beryllium 2+ Al3+ මෙතන ඇත්තටම SN4+ උත් ගන්න ඕනේ. නමුත් අපි ලියන්නේ නැහැ ප්‍රතික්‍රියා සාමාන්‍ය. මෙතන 4+ උත් ලියන්න හොඳයි. beryllium 2+ Al3+ SN2+ SN4+ lead 2+ zinc 2+ යන සියල්ලම sodium hydroxide හෝ ammonium hydroxide ස්වල්පයක් එක් කළ විට සුදු අවක්ෂේපයක් ඇති කරයි. සුදු අවක්ෂේපයක් ඇති කරයි. සුදු අවක්ෂේපයක් ඇති කරයි. වැඩිපුර sodium hydroxide එකතු කළ විට වැඩිපුර sodium hydroxide එකතු කළ විට අවක්ෂේපයේ දියවි අවර්ණ ද්‍රාවණයක් සාදයි. අවක්ෂේපයේ දියවි අවර්ණ ද්‍රාවණයක් සාදයි. අවක්ෂේපයේ දියවි අවර්ණ ද්‍රාවණයක් සාදයි. හරි. දැන් beryllium වලටත් ඒකම තමයි කියන්න තියෙන්නේ. හරි right. තව දැන් අපි පොදුවේ ලියමු. මෙන්න බලන්න. තව beryllium 2+ තියෙනවා. එතකොට මෙතනින් හදන්න ඕන කවුද? beryllium ගේ hydroxide එක sorry. මෙයා හදන්න ඕනේ. aluminium ගේ hydroxide එක sorry. මෙයා tin ගේ ධන දෙක විතරක් සලකමු හරි. tin ගේ hydroxide එක හදනවා sorry. මෙයා lead ගේ hydroxide එක හදනවා sorry. මෙයා zinc ගේ hydroxide එක හදනවා sorry. එතකොට පුතේ මේ හැමෝම සුදු අවක්ෂේප හොඳට මතක තියාගන්න. මේ හැමෝම සුදු අවක්ෂේප හරි. එතකොට මේ හැමෝටම මේක හැදෙන්න නම් මොකක්ද දාන්න ඕනේ? sodium hydroxide හරි ammonium hydroxide හරි අපි කියනවා drop wise addition එක බිඳු වශයෙන් එක්කල විට මේ තියෙන බිඳු වශයෙන් එකතු කරාම මොකද වෙන්නේ කියලා. හරි. ඊට පස්සේ කතාව මේක වැඩිපුර sodium hydroxide යොදවු විට වැඩිපුර sodium hydroxide දැම්මොත් මොකද වෙන්නේ? තරමතේ වෙන්නේ sodium එක හදනවා Na2BO2 Na2AlO2 Na2SNO2 Na2PbO2 හදනවා. මෙතන NaLO2 වෙන්න ඕනේ. එතකොට වෙනස් සමීකරණය අනිත් ඒවාට වඩා මෙතන හදනවා Na2ZNO2. හරි. මේ හැමෝම මේකත් එක්කම කවුද හදන්නේ? තව ජලය හදනවා. ජලාණු දෙකක් හදනවා පුතේ. මොකද දැන් මම කියවනේ හරි. ඇලුමිනියම් ගත්තාම ඇලුමිනියම් හදන්නේ මෙයා හදන කලින් හදන්නේ sodium tetrahydroxaluminate. ඒතර sodium tetrahydroxaluminate කියන එක නම් කැඩෙන්නේ sodium aluminate plus ජලය. ඒ වගේ. ඒතර අනිත් පැත්තත් නේ ඒකම තමයි. හරි right. ඒතර මේ හැමෝම සුදු අවක්ෂේපයි. ඒ හැමෝටම වැඩිපුර sodium හඳ දී වෙනවා. ඒ වගේම මේක අනිත් පැත්තට මේ පැත්තට අපිට කියන්න පුළුවන්. හරි කොහොමද කියන්නේ මේක? මේ හැමෝටම අපි HCl හරි සල්ෆියුරික් හරි ස්වල්පයක් එක්කල විට ස්වල්පයක් එක්කලා මොකද වෙන්නේ? සුදු පාට අවක්ෂේපය ආයි පාරක් යනවා. ආයි මේකට මොකද්ද? වැඩිපුර HCl හරි සල්ෆියුරික් හරි එකතු කරාම මොකද වෙන්නේ පුතේ? ආයි ජලීය ද්‍රාවණය එනවා. හරි ඔය පහටම කතාව පොදුයි. හරි ලස්සන ලියා ගන්නකො. ලස්සන ලියා ගන්නද? right. වීඩියෝ එක පොස් කරලා ලියා ගන්න. හරි. දැන් හොඳට අහන් ඉන්න වැදගත් දෙයක් කියන්න යන්නේ. දැන් මම ඔයාලට කිව්වා මේක ලියා ගන්න ඇති කියලා විශ්වාස කරනවා. වීඩියෝ එක පොස් කරලා හරි. මම ඔයාලට දැන් කිව්වා ඔයාලට මතක ඇති මේ මෙතෙන්ට දාන්න නැහැ කියලා කිව්වනේ දුබල ප්‍රශ්නය. මෙතන ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මත් ඇති. මෙතනදී ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්න බෑ. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්න බැරි ඇයි? මම විස්තර කරන්න යන්නේ දැන් පැහැදිලි කරන්න. ඉතින් අහන් ඉන්න හොඳට. හරි. දැන් පොඩ්ඩක් මේක මගන්නම්. මෙතන පොතේ කතන්දරේ මේකයි. දැන් මේ හයිඩ්‍රොක්සයිඩය හැදුනට පස්සේ හයිඩ්‍රොක්සයිඩය දිය කරන්නනේ මේ වශ්මය දාන්නේ. හයිඩ්‍රොක්සයිඩය දිය කරන්න තමයි මේ වශ්මය දාන්නේ. හයිඩ්‍රොක්සයිඩය දිය වෙලා ජලීය ද්‍රාවණයක් ලැබෙනවා කියලානේ දැන් ඔය කියන්නේ. ඔබේ ගෝණී හයිඩ්‍රොක්සයිඩ් එකක් හරි හැදුනට පස්සේ. එතකොට දැන් මෙතන ප්‍රබල වශ්මයක් නේද? NaOH. ඔතෙන් දැන් NaOH කියන එක අයන වලට කැඩෙන්නේ Na+ වලටයි OH- වලටයි කැඩෙන්නේ.
ඒකව දන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රබල භාෂ්මයනේ. ඒතර එයා එන වලට කැඩෙන්නේ Na + OH-. දැන් Na වෙච්ච සාන්ද්‍රණයේ මෝල් ගන්න ඩෙසිමීටර් 1යි නම් එතනින් දෙන OH- සාන්ද්‍රණයත් මෝල් ගන්න ඩෙසිමීටර් 1යි. ඒ කියන්නේ ඔයා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පාවිච්චි කරන්න මේ අවක්ෂේපයේ දිය කරන්නේ 1යි මෝල් ගන්න ඩෙසිමීටර් නම්. හරි. 1යි මෝල් ගන්න ඩෙසිමීටර් සාන්ද්‍රණයෙන් නම් පාවිච්චි කරන්නේ. එතකොට පුතේ ඔයාලට මාධ්‍යයේ තියෙන OH- සාන්ද්‍රණයත් 1යි මෝල් ගන්න ඩෙසිමීටර් තමයි. OH- සාන්ද්‍රණය 1යි මෝල් ගන්න ඩෙසිමීටර් තමයි. හරි. හැබැයි දැන් ප්‍රශ්නේ ඉන්නේ ඔයා පාවිච්චි කරනවා හිතන්නකෝ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ එකක් කියලා. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක නම් පුතේ පූර්ණ විඝටනය වෙන්නේ නැහැ. එයා විඝටනය වෙන අයන විදියට. හරි. එයා විඝටන අයන විදියට. අයනීකරණය අයන විදියට කියන්නේ sorry මේ පිළිගර කියන්නේ භාගික විඝටනයකට ලක් වෙන්නේ. හරි. අපි ඒක සමතුලිතතාවයේදී ඉස්සරහට කතා කරනවා ප්‍රතික්‍රියා ගැන. මේක කියන්නේ මේ පූර්ණ අයනීකරණය තියෙන්නේ අප්‍රතිවර්ත ප්‍රතික්‍රියාව. හරි. අප්‍රතිවර්ත irreversible කියලා කියන්නේ මේක irreversible. මේක reversible. Reversible කියන්නේ සමතුලිත ප්‍රතික්‍රියාව. සමතුලිත ප්‍රතික්‍රියාව කියන්නේ සම්පූර්ණයෙන්ම විඝටනය වෙන්නේ නැහැ. ටිකයි විඝටනය වෙන්නේ. ඒතර මේක කැඩෙන්නේ ඇමෝනියම් ප්ලස් වලට සහ OH මයිනස් වලට. පැහැදිලි? ඒ කියන්නේ මොකද? මෙයාගේ මෝල් ගන්න ඩෙසිමීටර් එකක් ගත්තට OH මයිනස් හම්බ වෙන්නේ නැහැ එකක්. මේක ඇත්තටම හම්බ වෙන්නේ මොකද? අපි නික ආසන වශයෙන් ගමු එක වැඩි කිරීම 10 × 5ක් වගේ. ඒතර මේ සාන්ද්‍රණය ඉතාලම පොඩයි. ඒවට දෙයක් මේ කියන්නේ. දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගත්තොත් නම් 1යි. 1යි මෝල් ගන්න ඩෙසිමීටර් සාන්ද්‍රණයේ නිවස් ද්‍රාවණයක් ගත්තොත් ඒ ද්‍රාවණයේ තියෙන OH- සාන්ද්‍රණය දෙකක්. හැබැයි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එකක් ගත්තම ඔයාලට ඒ ද්‍රාවණයේ තියෙන OH- සාන්ද්‍රණය ඊට වඩා ගොඩාක් අඩුයි. ලක්ෂ වතාවක් අඩුයි OH- සාන්ද්‍රණය. එකට දහන්න පහක්. මේකට වඩා මේක ලක්ෂ වතාවක් විශාලයි. ඒතර මේ සාන්ද්‍රණය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ තියෙන හයිඩ්‍රොක්සයිඩේ දිය කරන්න. අපිට දැන් මම කියන්නේ මේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ලැබෙන OH- සාන්ද්‍රණය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ හැදෙන හයිඩ්‍රොක්සයිඩේ දිය කරන්න. ඒකයි පාවිච්චි කරන්න එපා කියලා කියන්නේ. ඒකයි පාවිච්චි කරන්න එපා කියලා කියන්නේ. මෙතන ලැබෙන හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණවත් නැහැ මේ අවක්ෂේපයේ දිය කරන්න. මේ සාන්ද්‍රණය. අප සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණවත්. හරි. පොඩ මෙහෙම ලියන්න ඉන්න සෑටි. ඔබේගෝනී හයිඩ්‍රොක්සයිඩයේ සෑදුණු පසු ඔබේගෝනී හයිඩ්‍රොක්සයිඩයේ සෑදුණු පසු ඔබේගෝනී හයිඩ්‍රොක්සයිඩයේ සෑදුණු පසු එම අවක්ෂේපය දිය කිරීම සඳහා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැනි ප්‍රබල භාෂ්මයක් පමණක් භාවිතා කරයි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රබල භාෂ්මයක් පමණක් භාවිතා කරයි. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වැනි දුබල භාෂ්මයකින් දුබල භාෂ්මයකින් අවක්ෂේපය දිය කිරීමට ප්‍රමාණවත් OH- සාන්ද්‍රණයක් නොලැබේ. OH- සාන්ද්‍රණයක් නොලැබේ. හරි. right. මෙන්න මේ ප්‍රතික්‍රියා දෙක ලියන්න. මේ ප්‍රතික්‍රියා දෙක ලියන්න. දැන් මම පැහැදිලි කිරීම කරා ඔයාලට. ඇයි මේ වෙලාවේදී ඔයා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ දුබල භාෂ්මයක් මෙතෙන්ට දාන්නේ නැත්තේ මේ අවක්ෂේප දිය කරන්න. ඒකට හේතුව ඒ අවක්ෂේප වලින් ලැබෙන සාන්ද්‍රණය කුඩයි. ඒ නිසා දිය වෙන්නේ නැහැ. ඒ නිසා දාන්න එපා. මේක ලියන්න ප්‍රතික්‍රියා දෙක. හරි. right. හරි. දැන් රදවැන්නේ අන්තිම කාරණය ඉතා වැදගත්. දැන් මම කිව්වා මොකක්ද? මේ හයිඩ්‍රොක්සයිඩ් දිය කරන්න බෑ කිව්වා කවුරුද? ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්න. ඒක නිසා තමයි දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්න කියලා කිව්වා. හැබැයි පොතේ මෙතන එක්කෙනෙක් ඉන්නවා ඇමෝනියා වල දිය වෙන. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වල දිය වෙන එක්කෙනෙක් ඉන්නවා. ඒ තමයි සිංක්. මෙන්න මෙයා. ඒතර මේක විශේෂයෙන් විභාගයට අහනවා. මොකද මෙයා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල දිය වෙනවනේ කොහොමද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කොහොමද දිය වෙන්නේ? දැන් අපි කතා කරන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්ම ගමන් මෙයාට දිය වෙලා සෝඩියම් සින්කේට් හැදෙනවා. විශේෂත්වය තියෙන මෙයා පොතේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වල දිය වෙනවා. ඊතර කවුරුත් දිය වෙන්නේ නැහැ. මෙයා විතරක් දිය වෙනවා. ඒකට හේතුවක් තියෙනවා. ඒක යාට ඩී ගොනුවේදී පැහැදිලි කරන්න. මෙයාට පුළුවන් සංගත සංකීර්ණ හදන්න. අපි කියනවා කෝඩිනේෂන් කම්පවුන්ඩ්ස් හදන්න පුළුවන් සිංක් වලට. ඒ නිසා තමයි සිංක් දිය වෙන්නේ. අනිත් කාටවත් ඒ හැකියාව නැහැ. හරි? යටින් ලියන්න මෙන්න මෙහෙම. නමුත් සිංක් සංගත සංකීර්ණ සෑදීමට ඇති හැකියාව නිසා
ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වල හෙවත් ජලීය ඇමෝනියා ද්‍රාවණයක ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වල හෙවත් ජලීය ඇමෝනියා ද්‍රාවණයක දියවි අවර්ණ සිංක් ඇම්මීන් සංකීර්ණයේ සාධක අවර්ණ සිංක් ඇම්මීන් සංකීර්ණයේ සාධක මම කියන්නම් නේද දැන් පොතේ සිංක්ගේ හයිඩ්‍රොක්සයිඩ් එක හැදුනට පස්සේ දැන් මේ හයිඩ්‍රොක්සයිඩ් එක හැදුනට පස්සේ මේකට ඉතින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා ගන්න පුළුවන් මෙයා පොතේ වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් මෙයා දිය වෙලා හදන්නේ කවුද Na2ZNO2 එක්ක ජලය හදනවා. දැන් ඒක දන්නවනේ ඔය. ඒක දැන් අපි කතා කරනවා. ඒක ප්‍රශ්නයක් නේ. දැන් අලුතෙන් කියන්නේ මොකක්ද? වැඩිපුර එකතු කරවතින් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. පොතේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ජලීය ඇමෝනියා ද්‍රාවණයක් කියන දෙකම එකයි. ඇමෝනියා වතුර දී කරාම තමයි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. අලුත් දෙයක් නෙමෙයි. ඔය ඉස්සරහට කොහොමද සාකච්ඡා කරනවා. වැඩිපුර ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දී කරාම හැදෙනවා ZnNH3 2+ කියන සංකීර්ණය AQ. හරි මේකට අපි කියන්නේ පොතේ ටෙට්‍රාඇම්මීන් සිංක් 2+ කම්ප්ලෙක්ස් එක කියලා මේකට කියන්නේ. හරි මේවා ස්පොට ඩිග්‍රෝත් සාකච්ඡා කරනවා. ප්‍රශ්නයක් නැහැ නිසා. මේකට අපි කියන්නේ පොතේ ටෙට්‍රාඇම්මීන් ඇම්මීන් කියන්නේ ඇමෝනියා වලට ඇම්මීන් හතරක්. මේවා මේ නාමකරණයක් තියෙනවා IUPAC පසුව සාකච්ඡා කරනවා. ටෙට්‍රාඇම්මීන් සිංක් 2+ අයන් එක තමයි මෙතනින් හැදෙන්නේ. හරි ටෙට්‍රාඇම්මීන් සිංක් 2+ අයන් එක හදනවා. එතකොට මේ තියෙන සිංක්ගේ ඇම්මීන් සංකීර්ණ. මේක ජලීය ද්‍රාවණයක් පොත. මේකෙන් පාටක් එන්නේ ජලීය ද්‍රාවණය. හැබැයි හයිඩ්‍රොක්සයිඩ් එක එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකක් දී වෙනවා. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එකක් දී වෙනවා. මේක පොඩ්ඩක් ලියා ගන්න ඕන ඔයා. සිංක් හයිඩ්‍රොක්සයිඩ් සම්බන්ධයෙන්. හරි. රයිට්. දැන් ඔන්න මෙන්න මෙහෙම කියනවා. දැන් ඔයා හිතන්න මෙන්න මෙහෙම දැන් ප්‍රශ්නයක් මෙහෙම දෙන්න පුළුවන්. ජලීය ද්‍රාවණයක හරි ජලීය ද්‍රාවණයක කැටායන දෙකක් තියෙනවා කියලා අපි හිතමු. කැටායන දෙකක් තියෙනවා. කැටායන දෙකම ඔබේ ගුණය කියලා අපි නිකම්ම හිතමු හොඳේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්වල්පයක් එකතු කරගෙන යනකොට සුදෝවක්ෂේපයක් ලැබුණා කියලා කියනවා. ඒ සුදෝවක්ෂේපේට වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරාම අවක්ෂේපය දිය වුණා කියලා කියනවා. හරි. එතකොට ඒක ඔබේ ගුණී ලක්ෂණය. හරි. රයිට්. ඊට පස්සේ කියනවා ආරම්භක සාම්පලයෙන් තවත් සාම්පලයක් ගෙන. හරි. ආරම්භක සාම්පල තවත් සාම්පලයක්. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ස්වල්පයක් එකතු කරගෙන යාමේදී සුදු අවක්ෂේපයක් ලැබුණා අතර වැඩිපුර ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරගෙන අවක්ෂේපය දිය වුණා කියලා කිව්වොත් හරි අපි හිතමු ඒ මොකක් හරි එක ලෝහ කැටායනයක් ඉන්න ද්‍රාවණයක් අපි ලෝහ කැටායන දෙක ද්‍රාවණ දෙකකින් ඉන්නේ කියලා හිතන්නකෝ දෙකම ඔබේ ගුණය කියලා හිතන්න හරි දැන් ඔබේ ගුණය වෙන්න එපා අනිවාර්යයෙන් එතකොට එකකට එකක් තියෙනවා ඇලුමිනියම් එකක් සිංක් තියෙනවා කියලා හිතන්න ඒතර ඇලුමිනියම් තියෙන එකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්වල්පයක් එකතු කරලා සුදු පාට අවක්ෂේපයක් ලැබෙනවා එයාට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩිපුර එකතු කරනවා දිය වෙනවා. ඒක හරි. හැබැයි ඒකටම ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරලා දිය වෙනවා. දිය වෙන්නේ නැහැ. ඇයි ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දිය වෙන්නේ නැහැ. දිය වෙන්නේ නැත්තේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ දුබල භස්මයක්. එයාගෙන් දෙන OH- ප්‍රමාණවත් නැහැ ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් දිය කරා. ඒ නිසා දිය වෙන්නේ නැහැ. හැබැයි NaOH තමයි දිය වෙන්නේ. දැන් අනිත් ලෝහ කැටායනයට දාලා බලනවා මොලින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා. අවක්ෂේපයක් කියනවා. ඒ නිසා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දාව දිය වෙනවා. ඒ දිය වෙන්නේ පොතේ එහෙනම් අනිවාර්යයෙන් සිංක් වෙනවා. වෙන කිසිම කෙනෙක් වෙන්න බෑ. හේතුව වැඩිපුර ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වලට දිය වෙන්න පුළුවන් වෙන්නේ සිංක්ට පුළුවන් ඇමෝනියා එක්ක සංගත සංකීර්ණ සාධක. මොකක් හදන්නද? සංගත සංකීර්ණ. කියන කම්ප්ලෙක්ස් සෙන්ටර්ස් හදන්න පුළුවන්. කම්ප්ලෙක්ස් කම්පවුන්ඩ් හදන්න පුළුවන්. කම්ප්ලෙක්සොමෙට්‍රික් කම්පවුන්ඩ් කියලා කියනවා. කෝඩිනේෂන් කම්පවුන්ඩ් කියලා කියනවා. සංගත සංකීර්ණ හදන්න පුළුවන්. මේක හැමෝටම බෑ. සිංක්ට විතරයි ඔබේ ගුණී මූලද්‍රව්‍යවලින් පුළුවන්. ඒ නිසා ඔබ හොඳට ඔළුවේ තියාගන්න. හරි රයිට්. හරි. ඔතනින් පොතේ ඔබේ ගුණී මූලද්‍රව්‍ය රසායන අවසන්. උතර මම මේක S කන්වර්ටර් වෙනම P කන්වර්ටර් වෙනම D කන්වර්ටර් වෙනම නෙමෙයි කරන්නේ. බොඩු ආවර්තාවක SPD තුනටම ගොනු තුනේම දින ඔක්කොම ඔබේ ගුණී මූලද්‍රව්‍ය ටික මෙතනට අරගෙන සාකච්ඡා කරා. හැබැයි මම කිව්වා අර ටෝටල් පැකේජ් එක මූලද්‍රව්‍යයත් ඔබේ ගුණී, ඔක්සයිඩයත් ඔබේ ගුණී, හයිඩ්‍රොක්සයිඩත් ඔබේ ගුණී විතරයි මෙතන කතා කරන්නේ. සමහර ඒවා තියෙනවා මූලද්‍රව්‍ය ඔබේ ගුණී නෑ. හැබැයි එයාගේ ඔක්සයිඩ් එක හරි හයිඩ්‍රොක්සයිඩ් එක හරි ඔබේ ගුණී. එහෙම ඒවා විශේෂතෙන් තියෙනවා. ඒවා මම වෙනම කියන්නම්. මෙතන අපි කතා කරන්නේ සම්පූර්ණ තුන් දෙනාගේම ටෝටල් පැකේජ් එක කොහොමද අපි ගණනය කරන්න කියලා. හරි? රයිට්. તો දැන් ඔයාලම MCQ papers එකක් කියලා දෙනවා. MCQ paper එක ඔයාලට කරන්න පුළුවන්. MCQ paper ප්‍රශ්න ටික කරගෙන යන්න. දැන් ඉදිරි දිනවලදී ඔක සාකච්ඡා කරනවා.
ඒතර සාකච්ඡා කරද්දී කොහොමද බහුවර්ණ වලට උත්තර ලියන්නේ? කොහොමද ඉනෝගනික් බහුවර්ණයක් ගැන හිතන්නේ? මොන තැන් වලින්ද ප්‍රශ්න අහන්නේ? ප්‍රශ්න වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ මොනවද? මේ හැමදේම අපි ඉස්සරහට සාකච්ඡා කරනවා. හරි? රයිට්. දැනට අපි වේගෝනි ලෝහ රසායනය මෙතනින් අවසන් කරනවා. ඕකේ?